අයිබෝවන් ළමයි ඔයගොල්ලන් සියලුම දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ ඔයගොල්ලන්ගේ 11 හවස ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන පන්තියත් එක්ක මේ වෙන විට පුතේ අපි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන ඉවරයි. අපි අද දිනේදී ඉඳන් කරන්න පටන් ගන්නේ ඉරිදා පන්තියේදී අපි තෝරාගත් පාඩම් ඒකක 10 වසර හා 11 වසරට අදාළ මම මෙතනදී පුළුවන් තරම් උත්සාහ කරනවා සියලුම පාඩම් ඒකක ඔයාට නැවත මතක් කර දෙන්න. එහිදී මම විශේෂයෙන්ම වැදගත් පාඩම් මේකක වැඩිපුර බල තැබීමක් මම 11 වසරට කරනවා. මොකද අපි 10 වසරේ ඒවා 10 වසරේ අවුරුද්දක් පුරාවටම සාකච්ඡා කළානේ. ඒ වගේම පුතේ 11 වසරේදී අපි ප්‍රශ්න පත්‍ර පන්ති යටතේ පේපර් ක්ලාස් වල එක දේවල් වල නැවත නැවත සාකච්ඡා කරානේ. අනිත් එක 10 වසරේ ටිකක් ඔයගොල්ලන් ඉස්කෝලේ එහෙමෙන් හරි ගිහිල්ලා 10 වසර ටිකක් ඉගෙන ගත්තානේ. නමුත් 11 වසර විෂය නිර්දේශනය ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම වගේ පාසල් වලින් එහෙම හරියට අධ්‍යාපනයකට කියන්නේ ඉගෙනීමට ලකුණු නැත්තේ. ඒ නිසා 11 වසර පොඩ්ඩක් මම වැඩිපුර බල තැබීමක් කරනවා. ඒ වගේම 10 වසරත් මම තෝරාගත්ත පාඩම් නැවත නැවත සාකච්ඡා කරනවා. එතකොට මම අද දිනේදී තෝරාගත්ත ඔයගොල්ලන්ට වැදගත් පාඩම් මේකකයක් පැහැදිලි කරන්න. ඒ තමයි රක්ෂණය කියන පාඩම් මේකකය. කුඩා පාඩම් මේකකය. මම අද දවසේ පාඩම් මේකකය අවසන් කරනවා. දවසට එක පාඩමක් මම අවසන් කරනවා. මොකද පුතේ මේවා අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙන පාඩම් මේකක. හරිද? මේ අපි දැන් කරන්න හදන්නේ අපි විෂය නිර්දේශය අවසන් කරපු නිසා අපි නිකන් කරන්න වැඩක් නැහැ වගේ නිසා නැවතත් මේ දේවල් මතක් කර ගැනීම තමයි කරන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ තියෙන දැනුමේ අඩුපාඩු හදන එක තමයි කරන්නේ. එහෙනම් මම අද දවසේදී ඔයගොල්ලන්ට රක්ෂණය කියන පාඩම් මේකකයේ ඉදිරිපත් කරනවා. ඒක අපි කලින් සාකච්ඡා කරපු පාඩමක්. බලමු කොහොමද ඔයගොල්ලන්ගේ මතකය කොහොමද ඒ වගේ මේ වගේ තියෙන අඩුපාඩු මොන වගේද කියලා. එතකොට මේ පාඩම් මේකක මගෙන් ඉගෙන ගත්තේ නැති දරුවෝ ඉන්නවා. ඒගොල්ලොත් හොඳින් අහගන්න. ඒ වගේම ඉගෙන ගත්ත දරුවෝ තමන්ගේ දැනුම නැවත නැවත යාවත් කාලීන කරගන්න. හරි. පාඩමේ නම තමයි රක්ෂණය. උදේ ව්‍යාපාරයක් අපි කරගෙන යනකොට අපි ව්‍යාපාරයක් කරනකොට මේ ව්‍යාපාරයට පුතේ උදව් වන නැත්නම් උපකාර වන සේවා කීපයක් තියෙනවා. අපි ව්‍යාපාරයක් කරනකොට පුතේ අපිට වෙනත් අයගේ සහායක් නැතුව කාගේවත් උදව්වක් නැතුව ව්‍යාපාරයක් කරන්න අමාරුයි. අපි ව්‍යාපාර කරනකොට මේ ව්‍යාපාරයට සහාය කරගන්න, උදව් කරගන්න, උපකාර ගන්න තවත් අනෙකුත් සේවාවන් කිහිපයක් තියෙනවා. ඒ තමයි බැංකු සේවා, රක්ෂණ සේවා, ප්‍රවාහන සේවා, සංනිවේදන සේවා. මගේ ව්‍යාපාරය තමයි පුතේ ඔයාලට උගන්වන එක. මෙතන කරන්නේ ඔයගලන්ට උගන්වන එක. ඔයගොල්ලෝ යම් මුදලක් ගෙවනවා මම ඉගෙනීම කරනවා. නේද? ඒකනේ මේ සේවා විදි වෙන්නේ. නමුත් මට ඔයාලට උගන්වන්න සංනිවේදන පහසුකම් අවශ්‍ය වෙනවා. වර්තමානයේදී අපි සමාජ ව්‍යසනයකට ලක් වෙලා තියෙන කොවිඩ් කියලා. ඒ නිසා අපිට මුහුණට මුහුණ හම්බ වෙලා ඉගෙනීම කරන්න බැහැ. ඒ නිසා අපි අන්තර්ජාලය හරහා හම්බ වෙලා තමයි සංනිවේදන තාක්ෂණ ක්‍රම හරහා සම්බන්ධ වෙලා ඉගෙනීමේ කටයුතු කරනවා. ඉතින් මට ඔයාට උගන්වන්න අන්තර්ජාල පහසුකම් නැත්නම් සංනිවේදන පහසුකම් ඕනේ. මට මේවා ලබා දෙන්නේ පුතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම. සමහර වෙලාවට ඔයාට මගේ සේවාව ලබා ගන්න, ඔයාට මේ සේවාව ලබා ගන්න ඔයාට අන්තර්ජාල පහසුකම් තියෙන්න ඕනේ. ඔයාට ලබා දෙන්නේ ඩයලොග් ආයතනය වෙන්න පුළුවන්. මොබිටෙල් ආයතනය වෙන්න පුළුවන්, වෙනත් ආයතනයක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට පැහැදිලිද මට මේ ඉගෙනීම කියන මේ ව්‍යාපාරේ ඔයාට මේ උගන්වන මේ ටියුෂන් කියන ව්‍යාපාරය කරන්න මට තව කෙනෙක්ගේ සහාය ඕනේ. ටෙලිකොම් සමාගමේ නැත්නම් ඩයලොග් සමාගමේ ඒගොල්ලන් මට උදව් කළේ නැත්නම් මට සංනිවේදන පහසුකම් ලබා දුන්නේ නැත්නම් මට මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම පුතේ සමහර වෙලාවට මට ඔයගොල්ලන්ට උගන්වන්න කැමරා, පරිගණක, ඒ වගේම මේ ගොඩනැගිලි, එහෙම නැත්නම් වයිට් බෝඩ් මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා සම්පත්. මේවා ලබා ගන්න මගේ ළඟ ලොකු මුදල් නැති වෙන්න පුළුවන්. එතකොට මට සිද්ධ වෙනවා යම් යම් ක්‍රමවලට මුදල් ණයට ලබා ගන්න. ඉතින් මට මේ සම්පත් ලබා ගන්න ඒ වෙලාවේදී ණය ලබා දීලා මට උදව් කරන ආයතනයක් තමයි බැංකුව කියන්නේ. මට ඔයාලට මේ උගන්වන්න, මේ පරිගණක ගන්න, මේ කැමරා ගන්න,
ඒ වගේ මේ ගොඩනැගිලි හදන්න මේවට උදව් කරපු ආයතනයක් තමයි බැංකුව. එතකොට බැංකුවේ උදව්ව නැත්නම් මට මේ ව්‍යාපාරය කරන්න අමාරුයි. මගේ මුදල් තියෙනවා නම් ඒවා බැංකුවේ තැන්පත් කරගෙන ඒ වගේම මට අවශ්‍ය වෙලාවට ණය ලබාගෙන ඒ වගේම මට අන්තර්ජාල ගෙවීම් කරන්න දැන් ඔයගොල්ලන්ට පුතේ උදාහරණයක් විදිහට මේ ක්‍රමයේ යටතේ ඔයාට මට සල්ලි අතර ගෙනත් දෙන්න බෑනේ. ඔයාට අපේ ආයතනයේ සල්ලි ගෙනත් දෙන්න බෑනේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලන් කරන්නේ බැංකුගත කරනවා. accounts හරහා සල්ලි යවනවා. ඔයගොල්ලන් ඊපස්සේ අපිට නේද ෆොටෝ එකක් ගහලා මොනවා ඒවා දැනුම් දෙන අවස්ථා තියෙනවා. ආයතනෙක දෙනවා ඒ වගේ තියෙනවා. එතකොට ඔයාලට පේනවා දෙනම් ගෙවීම් කරන්න අපිට බැංකුවේ සේවාව ඕන. එහෙනම් මට මේ ව්‍යාපාරය කරද්දී මට මගේ මුදල් එකතු කරගන්න මුදල් ගනුදෙනු කරන්න මට බැංකුවේ සේවාව අවශ්‍ය වෙනවා. හරිද? ඒ වගේම සමහර වෙලාවට මට ඔයගලන්ට නිබන්ධන ආයතන වලට ගිහින් දෙන්න වෙනවා. හරිද? නිබන්ධන දෙනකොට මම මේ ආයතනට ගිහින් දෙනවා. ඔයාලා නිබන්ධන ආයතනට ඇවිල්ලා අරන් යනවා. ඒ වගේම මට නිබන්ධන print කරගන්න මේ print කරන ආයතනයේ ගාවට යන්න ඕනේ. එතනින් අරගෙන තමයි නිබන්ධන මගේ උගන්වන ආයතනයට ගිහින් දෙන්නේ. එතකොට මට ඒවට යන්න එන්න ප්‍රවාහන පහසුකමක් තියෙනවා. ඒකට මම ගොඩක් වෙලාවට කරන්නේ රජයේ බස් තියෙනවා, ලංගම බස් නැත්නම් ප්‍රයිවට් බස් ඒවා හරහා යනවා, ටියුට් ගන්නවා, ගිහින් දානවා. එහෙනම් මට මගේ ප්‍රවාහනය ඉටු කරලා දෙන්න ප්‍රවාහන ආයතනෙ. එහෙනම් මතක තියාගන්න ඕන පේනවද අපි මේ ව්‍යාපාර කරද්දී මම දැන් මෙතන තනියෙන් මේ ඉඳගෙන මෙහෙම කැමරාවක් ඉස්සරහා ඉගෙනුවට මම තනියෙන් කරන වැඩක් නෙවෙයි මේක. මට තව ගොඩක් ආයතන සහාය වෙනවා. බැංකුව සහාය වෙනවා, මුදල් දීලා, ණය දීලා, මුදල් එකතු කරගෙන මේ දේවල් කරලා බැංකුව සහාය වෙනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම්, sannivedana පහසුකම් දීලා කවුරු සහාය වෙනවද? sannivedana ආයතන ඩයලොග් වගේ සහාය වෙනවා. ඒ වගේම මට අවශ්‍ය වුණාට එහෙට මෙහෙට යන්න මගේ ටියුට් ටික බෙදා හරින්න ප්‍රවාහන ආයතන තියෙනවා ඒවා මට සහාය වෙනවා. හරිද? සමහර වෙලාවට පුතේ දැන් මට මෙහෙම හිටියට හරි බයයි. ඇයි ඒ සමහර වෙලාවට මම පුතේ දැන් පන්ති අපි සමහර වෙලාවට අයහපත් කාලගුණ තත්ත්වයන් වලදී පන්ති කරන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට පන්ති කර කර ඉන්නකොට අයහපත් කාලගුණ තත්ත්වයන් උදා වෙනවා. හිටපු ගමන් අකුණු ගහනවා. ඉතින් මේ අකුණක් ගහලා මේ කැමරාවක් කරේ මේ පරිගණකයක් කරේ එකපාරට පිච්චුනොත් නැත්නම් මේක හානි වුණොත් මට හෙට පන්ති කරන්න කැමරාවක් පරිගණකයක් එකපාරට ගන්න බෑ. මොකද මම ඒ තරම් සල්ලිකාරයෙක් නෙවෙයි නේද? ඔයාට උනත් දැන් හිතන්න ඔයගොල්ලන්ගේ ගෙදර පාවිච්චි කරන මෝටරලත් එකපාරට අනතුරකට ලක් වෙනවා. හෙට ඔයගොල්ලන්ට ගමනක් යන්න තියෙනවා. අලුත් කාර් එකක් ගේන්න එකපාරට සල්ලි දීනවා. නෑ. සල්ලි තිබුණත් අපි ඒවා යම් තැන්වල ආයෝජනය කරලා තියෙනවා. ඒවා ආවට ගියාට එකපාරට ගන්න බෑ. නේද? දැන් මේ පරිගණකයේ එකපාරට උනන් ගහලා පිච්චුනොත් එනවා. මට දැන් ඔයගොල්ලන්ගේ පන්තියෙන් පස්සේ තව පන්තියක් තියෙනවා. කොහොමද මම ටක් කරලා කම්පියුටර් එකක් ගියේ? මට සල්ලි නැහැ එච්චර. ඉතින් පුතේ මට බයයි. මෙහෙම උගන්නනකොට මේවා හානි වෙන්න පුළුවන්, මේවා කැඩෙන්න පුළුවන්. නේ? එහෙම වුණොත් මට මේක කරගෙන යන්න බෑ. ඒ නිසා මම කරලා තියෙන්නේ පුතේ මේව රක්ෂණය කරලා තියෙනවා. රක්ෂණය කරලා. අදිසියේ මේවට මොනවා හරි අලාභයක් වුණොත් ටක් ගාලා රක්ෂණ සමාගමෙන් සල්ලි අරගෙන මට ඒ දේවල් නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එහෙනම් අපිට ව්‍යාපාර කටයුතු කරද්දී උදව් වෙන තව සේවාවක් තමයි රක්ෂණ සේවාව. පැහැදිලි? රක්ෂණ සේවාව. එතකොට පුතේ අහගන්න එහෙනම් දැන් ඔයාට පැහැදිලිද ව්‍යාපාරයක් කරද්දී අපිට තව තව සේවා අවශ්‍ය බව, උපකාර වන බව. ඔන්න ඔය උපකාර වන සර් කිව්ව මොනවද සේවා? එකක් බැංකු සේවා. සර් කිව්වනේ බැංකුවේ සේවාව සර් ගත්ත කියලා. එහෙනම් මේ බැංකු සේවා ඒ වගේම පුතේ රක්ෂණ සේවා නේ සර් කොන රක්ෂණ ආයතන වලට මේ යන්ත්‍ර සූත්‍ර රක්ෂණය කළා කියනවා කියන්නේ. ඒ වගේම සර්ට sannivedana පහසුකම් දෙන sannivedana සේවා නැත්නම් sannivedane ඒ වගේම ප්‍රවාහණය මට ඒක මේක යන්න මගේ ටියුබ්ස් බෙදා හරින්න ඔය වගේ දේවල් වලට පුතේ මට ප්‍රවාහන සේවා අවශ්‍ය වෙනවා. එහෙනම් මට මගේ ව්‍යාපාරය කරනකොට මෙන්න මේ උදව් වෙන සේවා වලට මම කියනවා පුතේ නම මොනවා කියලාද? උපකාරක සේවා. මේවට කියනවා උපකාරක සේවා. උපකාරක සේවා. මේවා ලියන්න ඕනේ අවුරුදු ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ටියුබ්ස් වල අපි ලියලා තියෙනවා. ආයි බොරුවට ලියුවා කියලා තැන් පහක ලියුවත් එකයි එක තැනක ලියුවත් එකයි. හරිද? බොරුවට ලියලා නැහැ.
පාඩම හොඳට අහගෙන ඉන්නවා අද දවසේදී සියලුම දේවල් මතකයේ තියාගන්නවා පන්තියේ ඉවරුනාට පස්සේ නිබන්ධනය අරගෙන පාඩම් කරනවා නිබන්ධන මගේ නිබන්ධන නැති දරුවෝ ඉන්නවා නම් අච්චුපත දිනවා 11 වසරේ ඒකේ තියෙනවා පාඩම් කරන්න. කියපු දේවල් මතක් කරගෙන පාඩම්. වැඩි අද ඉවරයි රක්ෂණය තුන. හරිනේ. දැන් ඔන්න සර් කොහෙනවා ව්‍යාපාරයක් කරද්දී උදව් වෙන සේවා තියෙනවා. ඒක තමයි උපකාරක සේවා. එතකොට ආගෙන් විභාගයේදී අහපු ප්‍රශ්නයක් ව්‍යාපාර කටයුතු කිරීමේදී සහාය වන්නා වූ සේවා මොනවාද කියලා? ඒක තමයි උපකාරක සේවා. ඒවට උදාහරණ මොනවද? බැංකු සේවා, රක්ෂණ සේවා, සංනිවේදන සේවා, ප්‍රවාහන සේවා. අපි මේ පාඩම් හතරම 11 වසරේදී කරනවා පුතේ. හරි. දැන් අපි අද එකකින් කතා කරන්න යන්නේ මම ඔයාලට එක්ක රක්ෂණය ගැන. හොඳේ. රක්ෂණය ගැන තමයි අද දවසේදී අපි තෝරාගෙන තියෙන්නේ සාකච්ඡා කරන්න. බලමු මොකද්ද රක්ෂණය කියන්නේ. පුතේ දැන් රක්ෂණය කිව්වම සමහර අයට හිතෙනවා ආරක්ෂා වීමක්. රක්ෂණය කියන්නේ ආරක්ෂා වීමක්. ඉතින් රක්ෂණය කියන්නේ ආරක්ෂා වීමක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි රක්ෂණයක් කළා කියලා පුතේ අපිට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. අපි රක්ෂණයක් කළා කියලා පුතේ අපිට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. පුතේ රක්ෂණ වර්ග තියෙනවනේ. ජීවිත රක්ෂණ, දේපල රක්ෂණ. හිතන්නකො ජීවිත රක්ෂණයක් මම ගත්තා කියලා. ඒකේ අදහස වෙනවද මම කවදාවත් නොමැරී ජීවත් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා වාහන මෝටර් රථ රක්ෂණය කරන්න පුළුවන්. එතකොට මෝටර් රථයක් අපි රක්ෂණය කළොත් ඒකේ අදහස පුතේ ඒ මෝටර් රථය කවදාවත් අනතුරකටපත් නොවන බවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මෝටර් රථය රක්ෂණය කළත් අනතුරකට ලක් වෙන්න පුළුවන්. ජීවිතය රක්ෂණය කළත් ඒ පුද්ගලයා මිය යන්න පුළුවන්. එහෙනම් රක්ෂණය කියන්නේ ආරක්ෂා වීමක් නොවේ. රක්ෂණය කියන්නේ මෙන්න මේකයි. හොඳට අහගන්න. මම උදාහරණයකින් කියලා දෙනවා. පුතේ සගාව තියෙන පොඩි වාහනයක්. මේ වාහනේ ගත්තේ ලක්ෂ 50කට. සගාව තියෙන වාහනයක්. මේ වාහනේ ගත්තේ ලක්ෂ 50කට. හරිද? එතකොට පුතේ දැන් මේ වාහනය මම ගත්තා වගේ නෙවෙයි. මට හරි බයයි පුතේ මේක පාරේ පදින්න. ඇයි? මොනවා වෙයිද දන්නේ නැහැ පුතේ. අපි කොච්චර අවධානයෙන් ඉවසීමෙන් වාහනේ පැද්දත් සමහර ඉන්නවනේ ජාතික වස්තු අපි හොඳට ගියත් අපේ ඇඟටම තමයි එන්නේ. අලුතෙන්ම ගත්ත වාහනේ, ඔය වාහනේ සුපිරියටම තියෙනවා. අයි නැත් දිලිසි තියෙන පේන්ට් එක යන මූණ බලන්න පුළුවන් සයිස් එකට දිලිසෙනවා. ඉතින් මම මේ ගත්ත වාහනේ පුතේ මම ලක්ෂ 50ක් දීලා ගත්තේ. එතකොට මම හරි බයයි මෙහෙම හිටියට. හිතේ කොයි වෙලාවෙත් බයයි. පුතේ අපේ ගේ ගාව වංගුවක් එහෙම තියෙනවා. වාහනේ ගන්නකොට ගේ ගාවට එනකොට වංගුවේ තියෙන පණ ගැහෙන වංගුවේ තාප්පේ දිගේ අයිද? එතනම තියෙන ලයිට් කනවා. ලයිට් කනවේ වදීද? නේ ඔය වගේ හිතට හරි බයයි. පාරෙත් යනකොට හරි බයයි. මගේ අතින් ගිහිල්ලා කොහේ හරි හැප්පෙයිද? වෙන කවුරු හරි ඇවිල්ලා මගේ වාහනේ හැප්පෙයිද කියලා බයක් තියෙනවා. මොකද මම දැන් පුතේ අතේ තියෙන සල්ලි ටික ඔක්කොම යට කරලා තමයි මේ වාහනේ ගත්තේ. ඉතින් එහෙම මහා ලොකු මිනිස්සු නෙවෙයිනේ. ව්‍යාපාරත් එහෙම ලොකුවට නැහැනේ. ඉතින් රැකියා කරලා උපේන ආදායමෙන් ඉතුරු කරගත්ත ප්‍රමාණය අන්න බොන්න තියෙන සල්ලි ඔක්කොම දාලා ලෝන් ගහලා ෆිනෑන්ස් දාලා තියෙන જાති ඔක්කොම කරලා වාහනේ ගත්තා. උදේ සමහර වෙලාවට පෙට්‍රල් ගහන්න සල්ලි නැහැ. ඒ සල්ලි ටික ඔක්කොම වාහනේ ගන්න දාලා පෙට්‍රල් ගහන්නත් අල්ලපු ගෙදරින් තමයි ඉල්ලන්නේ. වාහනේ පැද්දට පෙට්‍රල් ගහන්න සල්ලි නැහැ. සමහර ඒ තරමට දැන් සල්ලි ඔක්කොම ඉර කරලා වාහනේ ආවා. ඉතින් හදිස්සියවත් පුතේ මේ වාහනේ ඔය යන ගමන් කොහේ හරි වැදුනොත් හැප්පුණොත් මගේ ගාව හදන්න එකපාරට මට සල්ලියක් නැහැ. මොකද අපේ තියෙන ඔක්කොම දේවල් කැප කරලා යොදවලා මේ වාහනේ මම ගත්තේ. ඉතින් මට හරි බයයි මේක හදිස්සියවත් වැදුනොත් කොහේ කියලා හදන්නද? සල්ලි නැහැ. වාහනයක් හැප්පුණාම හදන්න යන ගණන් ඔයගොල්ලෝ දන්නවනේ. පොඩි පේන්ට් එකේ පොඩ්ඩක් කීරුණා 50000යි 60000යි. පොඩි චූටි හීවීමක් වුණත් එහෙම තමයි. ආයි රුපියල් 100 200 300 හදන්න බෑ. හරිද? පොඩ්ඩක් පේන්ට් එක හීරුණා කියලා ඒ රතු පාට නම් කුකුල් සායම් ගෙනල්ලා ඒ වදිය කළා දාලා එහෙම පේන්ට් එක වහන්න බෑ. මාරේ ලොකු ගාණක් යනවා. හරිද? බැරි වෙලාවක ලයිට් එකක් හරි මොකක් හරි කුඩු වුණොත් ඉවරයි ලක්ෂ 2 3ක් ඉවරයි.
හරි. ඉතින් ඒ නිසා පුතේ දැන් මම මේ සල්ලි ගොඩක් කැප කරලා මගේ අපේ තියෙන සල්ලි ණයත් අරගෙන ඔක්කොම කරලා මේ වාහනේ එකක් හදිසියෙවත් මේක කොහෙදී හරි අනතුරකට ලක් වුණොත් එකපාරට හදන්න මගේ ගාව සල්ලියක් නැහැ. සමහර විට හදන්න බැරි වෙන්න පුළුවන්. ඒ පැත්තකට දාලා දෙන්න පුළුවන්. එතකොට මම වගේ දැන් මේ වාහනේ පුතේ එක්ක හැප්පුණොත් සමහර විට මේ වාහනේ ලක්ෂ 50යිනේ. සමහර විට මේක කන්ඩම් වෙන්න හැප්පුණා. මොකද කන්ඩම් වෙනවා කියන්නේ? ඒ කියන්නේ පුතේ අපි කියනවා චොප්ප චොප්පම් වෙනවා. ඒ කියන්නේ රොටියක් වගේ. දැන් සමහර ෆ්‍රී විල් එහෙම තියෙන උඩ නෑ. යට කැල්ල විතර. උඩ කැල්ල බලනකොට ඒක ගලවගෙන ගිහින්. ලොරියක හරි මොකක් හරි අපිට ෆ්‍රී විල් එකේ උඩ කැල්ල නෑ. රොටියක් වගේ වෙලා තියෙනවා. සමහර වාහන හැප්පුණාම හොයාගන්න බෑ. ඒක හැප්පෙන්න කලින් මොන වර්ගයේ වාහනයක්ද කියලා. ෆ්‍රී විල් එහෙම සමහර වෙලාවට ලොරි වල හැප්පුණාම ඊළඟ කෝච්චි පාරේ දාන්න කියලා කෝච්චි එකේ වැදුනහම හොයාගන්න බෑ. ඒක කලින් ෆ්‍රී විල් එකක් විදියට තිබ්බේ කියලා. ඒ තරමට අනතුරකට ලක්. ඒවට අපි කියනවා කන්ඩම් වෙනවා. සම්පූර්ණව ආයි පාවිච්චි කරන්න බෑ. ආයි එක මේ පදල කරලා ගන්න බෑ. ඉවරයි. ඒක යකඩ වලටම තමයි යවන්නේ. අන්න එහෙම වාහන අනතුරටපත් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට පුතේ දැන් මට මගේ වාහනය අනතුරකට ලක් වුණොත් මගේ වාහනය අනතුරකට ලක් වුණොත් සමහර විට මේක හදන්න ලක්ෂයක් දෙකක් තුනක් හතරක් පහක් යන්නත් පුළුවන්. සුපිරියටම හැප්පිලා টොප්ප චොරපට්ටම් වුණොත් පුතේ ලක්ෂ 50ක් යන්නත් පුළුවන්. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ සර්ට වෙනවා නම් වෙන්න පුළුවන් උපරිම හානිය කියන්න බලන්න. සර්ට මේ වාහනය හැප්පුණොත් හරි මොකක් හරි අනතුරකට ලක් වුණොත් වෙන්න පුළුවන් උපරිම පාඩුව කීයද? උපරිම හානිය ලක්ෂ 50යි. ලක්ෂ 50යි. ඊට වැඩි හානි වෙන්නේ නැහැ. මොකද වාහනේ වටිනාකම උපරිම ලක්ෂ 50යිනේ පුතේ. ඔක හැප්පුණොත් ඒක සමහරට සුළු වශයෙන් හැප්පෙන්න පුළුවන්. සුළු වශයෙන් හැප්පුණොත් ඉතින් නැවත හදාගන්න ඉතින් පහළ ගාණක් නැහැ. ඊට වඩා අඩු ගාණක්. සම්පූර්ණම හානි වුණොත් ලක්ෂ 50ක් යන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මම වගේම තව වාහන ගත්තා ඉන්නවනේ පුතේ ලංකාවේ. මගේ යාළුවෙකුත් මේ ළඟදී වාහනයක් ගත්තා. ඔය වගේ අපේ අල්ලපු ගෙදර මල්ලිත් වාහනයක් ගත්තා. ලොකුවම මගේ පුතත් වාහනයක් ගත්තා. හරිද? ඒ වගේ ගොඩාක් අය දැන් වාහන අරගෙන මම වගේම. ඔය හිටියට පුතේ ඔය වාහන පදින අය ඉන්නව නේද? උනුත් මම වගේම පණ ගැහි ඒගොල්ලොනුත් මම වගේම පණ ගැහි ඉන්නේ. සමහර වෙලාවට දැන් අපි ওই බයිසිකල් වලින් එහෙම කාර් දාගෙන යනවනේ. දැන් ඔබට දැකලා ඇති මේ පාරේ යනකොට ට්‍රැෆික් වලදී එහෙම බයිසිකල් තියන අය එහෙම මෙහෙන් දාලා යනවනේ. හරිද? කොහොම යනකොට වාහන එහෙම කාර් තියන අය බොක්ක රත් වෙනවා. ඇයි? අම්බෝ වැදුනොත් එහෙම. දැන් වාහනේ කාරේ අලුත් අපි හිතමු අලුත් කාරේකුයි බයිසිකලයකුයි හැප්පුණා කියලා. පුතේ බයිසිකලයක් නම් ඉතින් ඔය හැප්පුණොත් පොඩ්ඩක් ඉතින් සුළු ගාණක් යයි. කාර් එකේ එහෙමනේ පොඩ්ඩක් කිව්වොත් ලොකු ගාණක් යනවනේ. ඒ නිසා මම වගේම තමයි පුතේ. වාහන පදින හැමෝටම ඔය වගේ බයක් හිතේ තියෙනවා. මේක හැප්පෙයිද මේක අනතුරකට ලක් වෙයිද කියලා. එතකොට පුතේ රක්ෂණය කියන්නේ මෙන්න මේකයි. මම වගේම අපි කියන මෙන්න මේ අහගන්න මෙන්න මේකත් මට ඔයාලට කියලා දෙන්න අවදානම. හරිද? දැන් මට තියෙනවනේ පුතේ මේ වාහනය හැප්පෙයිද නැද්ද කියලා බයක්. ඒකට අපි කියන අවදානමක්. මොකද්ද සර් අවදානමක් කියන්නේ? පුතේ අවදානමක් කියන එකේ සරල තේරුම තමයි අවිනිශ්චිතතාවයක්. අවදානමක් කියන්නේ අවිනිශ්චිතතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒක වෙනවාමයි කියන එක නෙවෙයි. හොඳේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අවදානමක් කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සර් එතකොට අපි කියනවානේ ව්‍යවසායකයා අවදානම් දරන්නේ කියලා. ඔව් අපි කියන ව්‍යවසායකයා අවදානම් දරන. මොකද්ද ව්‍යවසායකයා දරන අවදානම්? ව්‍යාපාරයක් ආරම්භ කරාම ඒක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. හැම ව්‍යාපාරයක්ම සාර්ථක වෙනවාමයි කියලා එකක් නැහැ. සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. එතකොට පුතේ ව්‍යවසායකයා දරන්නේ අන්න ඒ අවදානම. එයා ව්‍යාපාරයක් පටන් ගන්නකොට එයාට බයක් තියෙනවා. මේක පාඩු වෙයිද? මගේ සල්ලි නැති වෙයිද? අන්න ඒක තමයි අවදානම. අන්න ඒ වගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙකට අපි කියනවා පුතේ අවදානම. පුතේ ඔයගොල්ලොත් මේ දවස්වල ලොකු අවදානමකට මුහුණ දීලා ඉන්නවා. ඔයගොල්ලන් දන්නේ නැති වුණාට ඔයගොල්ලොත් මේ දවස්වල ලොකු අවදානමකට මුහුණ දීලා ඉන්නේ. මොකද්ද සර් අපි මුහුණ දෙන අවදානම? ඇයි සාමාන්‍ය පෙළ විභාගේ සමත් වීම අසමත් වීම. විභාගයක් සමත් වීම අසමත් වීම අවදානමක්. අවදානමක් කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? එතකොට පුතේ
අපි මේ කියන්නේ ඒ අවදානම් ගැනම නෙවෙයි. අවදානමක් කියන එකේ තේරුම විය හැකි බවකුත් තියෙනවා විය නොහැකි බවකුත් තියෙනවා. අපේ ජීවිතය කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ. මැරෙන්නත් පුළුවන්, හෙට නොමැරෙන්නත් පුළුවන්. ලබන මාසේ මැරෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අන්න අවදානම්. ඒ වගේම අපේ වාහනය හැප්පෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නේ අවදානම්. ඒ වගේම අපේ දේපල හානි වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපේ ගොඩනැගිල්ල ගිනි ගන්න පුළුවන් ගිනි නොගන්න පුළුවන්. ඔන්න අවදානම්. අවදානම් කියන්නේ අවිනිශ්චිතභාවයක්. සිදු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? එතකොට පුතේ රක්ෂණය කියන්නේ මේ වගේ. එතකොට මම කිව්වා මට තියෙනවා අවදානමක් මොකද්ද? මගේ වාහනේ හැප්පෙයිද නැද්ද කියලා බයක් තියෙනවා. ඒක තමයි මගේ අවදානම. ඒ වගේම මම කිව්වා මගේ යාළුවෙකුත් වාහනයක් අරන් තියෙනවා. ඒ වගේම අපේ අල්ලපු ගෙදර මල්ලි කෙනෙකුත් වාහනයක් අරන් තියෙනවා. ඒ වගේම අපේ ලොකු අම්මගේ පුතත් වාහනයක් අරගෙන තියෙනවා කියලා සර් කිව්වා. එතකොට අපි හතර දෙනාටම තියෙන පුතේ එක වගේම අවදානම්. මට මෙයාටත් තියෙනවා තමන්ගේ වාහන අනතුරකට ලක් වෙයිද දන්නේ නැහැ කියලා අවදානම්. එතකොට රක්ෂණය කියන්නේ මේකයි. එතකොට පුතේ මෙන්න මේ වගේ එක වගේ අවදානම් තියෙන අය එකට එකතු වෙලා ඇති කර ගන්නවා පුතේ පොදු අරමුදලක්. සරලව කිව්වොත් මමයි අල්ලපු ගෙදර මල්ලි අපේ ලොකු අම්මගේ පුතයි මගේ යාළුවයි අපි ඔක්කොම පුතේ ටික ටික සල්ලි දාලා ඇති කර ගන්නවා අරමුදලක් ෆන්ඩ් එකක් අරමුදලක්. අපි හැමෝම සල්ලි දාලා අපි හැමෝටම තියෙනවානේ තමන්ගේ වාහනේ හැප්පෙයිද නැද්ද දන්නේ නැහැ කියලා නේ අවදානම. එතකොට පුතේ අපි කට්ටිය එකතු වෙලා සල්ලි දාලා ඇති කර ගන්නවා අරමුදලක්. මේ අරමුදලෙන් දැන් ඔය එකතු කරගත්ත සල්ලි වලින් යම්කිසි අවස්ථාවක අපි හතර දෙනාගෙන් කෙනෙක් අනතුරකට ලක් වුණොත් අපි හතර දෙනාගෙන් කෙනෙක්ගේ වාහනේ අනතුරකට ලක් වුණොත් එයාගේ හානිය නැවත යථා තත්ත්වයට පත් කරගන්න එයාට මේ අරමුදලෙන් සල්ලි ලබා දෙනවා. ඔන්න ඕක තමයි සරලවම කියන්නේ රක්ෂණය කියලා. මොකද්ද වෙන්නේ? මේ එක වගේ අවදානම් තියෙන පුද්ගලයෝ විසින් එකතු කරගන්න පොදු අරමුදලකින් යම් කිසි පුද්ගලයෙක් මෙන්න මෙයා කියලා මම කියලා යම් කිසි පුද්ගලයෙක් එම අවදානමට ලක් වුණාම එම අවදානම තමයි වාහනේ හැප්පීම. එයාගේ වාහනේ හැප්පුණොත් එම අරමුදලින් නැවත ඔහුට වන්දි ලබා දීමේ ක්‍රමය අපි කියනවා රක්ෂණය කියලා. ඔන්න රක්ෂණය. තේරුණානේ? අදහස ඔළුවේ තියාගන්න නිර්වචනය කඩපාඩම් කරන්න. නිර්වචනය තමයි මොකද්ද? මේ අහගන්න. එක සමාන අවදානම් සහිත පාර්ශවයන් විසින් එක සමාන අවදානම් සහිත පාර්ශවයන් එහෙම නැත්නම් පුද්ගලයන් විසින් එකතු කරගන්නා ලද පොදු අරමුදලකින් යම්කිසි පාර්ශවයක් නැත්නම් යම්කිසි පුද්ගලයෙකු අදාළ අවධානමට ලක් වූ විට ඔහුට සිදු වූ හානිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීම අපි කියනවා රක්ෂණය කියලා. එතන උපරිම ඔය සරලව තමයි කියලා දුන්නේ. මේ උදාහරණෙත් එක්ක හොඳට මතක ඇතිනේ. මමයි මගේ යාළුවයි අල්ලපු ගෙදර මල්ලි ලොකු අම්මගේ පුතයි අපි හැමෝටම වාහන තියෙනවා. අපි හැමෝටම බයක් තියෙනවා මේක හැප්පෙයිද නැද්ද දන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? අපි කට්ටිය එකට එකතු වෙලා සල්ලි දානවා. ඇති කරගන්නවා අරමුදලක්. මේ අරමුදලෙන් කාගේ හරි වාහනයක් හැප්පුණොත් ටග්ගල අන්න ඒ වෙලාවේ යාට සල්ලි දෙනවා. එයාගේ වාහනේ හදාගන්න තිබ්බ විදිහට. ඕකනේ පුතේ රක්ෂණය කියන්නේ. පැහැදිලිනේ? හරියට. ඊළඟට අපි දැන් මොන රක්ෂණය ගැන ඉගෙන ගත්තා. හොඳේ. රක්ෂණය මේවා නිර්වචනයේ තියෙන ඕනගේ නිබන්ධනවල ඒවා බලා ගන්න. මම මේ දැන් උගන්වන පැහැදිලි කිරීම හොඳට මතක තියාගන්න. ඉතින් එහෙම නැත්නම් අච්චුපත පාඩම් කරත් හොඳටම ඇති. හරි. එතකොට දැන් අපි කතා කරනවා ඊළඟට පාඩමේ මාතෘකාව රක්ෂණ හිමිකමට. තමයි වෙන රක්ෂණ හිමිකමනේ රක්ෂණ ගිවිසීම. ඊළඟ මාතෘකාව තමයි රක්ෂණ ගිවිසීම.
මොකක්ද සර් ගිවිසුමක් කියන්නේ? රක්ෂණ ගිවිසුමක් කියන්නේ මොකක්ද සර්? පුතේ ගිවිසුම ඔයා ඕන තරම් අහලා ඉන්නේ. ගෙවල් කුලී ගිවිසුම නේද? බදු ගිවිසුම ඕන තරම් ගිවිසුම අහලා ඉන්නේ. පුතේ ගිවිසුමක් කියවම මාට තේරෙනවා අනිවාර්යයෙන්ම මේක පාර්ශවයන් කීයක් අතර වෙන එකක්ද පුතේ? ගිවිසුමක් කියන්නේ උත්තර නැද්ද? ගිවිසුමක් කියන්නේ පාර්ශවයන් කීයක් අතර වෙන එකක්ද? දෙකක් අතර. දෙකක් අතර ගිවිසුමක් කියන්නේ අවම වශයෙන් පාර්ශවයන් දෙකක් අතර වෙන එකක්. එතකොට රක්ෂණ ගිවිසුමක් කියන්නේ ඒ වගේ එකක්. පාර්ශවයන් දෙකක් අතර වෙන එකක් තමයි රක්ෂණ ගිවිසුම කියලා කියන්නේ. පුතේ රක්ෂණ ගිවිසුම කියලා කියන්නේ ඇත්තටම රක්ෂණ ගිවිසුම කියලා කියන්නේ ඇත්තටම මේ අහගන්න මේ ලෝකයේ පුතේ කිසිම දේපලක් මේ ලෝකයේ කිසිම ජීවිතයක් උපදිනකොටම බිහි වෙනකොටම රක්ෂණය වෙන්නේ නැහැ. පුතේ මේ ලෝකයේ කිසිම දෙයක් උපදිනකොටම බිහි වෙනකොටම රක්ෂණය වෙන්නේ නැහැ. අපි ඒක රක්ෂණය කළ යුතුයි. මගේ ජීවිතේ මං ඉපදෙනකොටම රක්ෂණය වෙලා නෙවෙයි පුතේ ඉපදුනේ. මට ඕනේ නම් පස්සේ රක්ෂණය කරගන්න පුළුවන්. මගේ මේ වාහනය මේක රක්ෂණය වෙලා නෙවෙයි පුතේ බිහිුනේ. මට පුළුවන් ඕනේ නම් පස්සේ රක්ෂණය කරගන්න. එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ කිසිම දෙයක් බිහි වෙනකොටම රක්ෂණය වෙලා බිහි වෙන්නේ නැහැ. අපි තමයි ඒව පසුව රක්ෂණය කරන්නේ. රක්ෂණය නිකම් වෙන්නේ නැහැ පුතේ. අපි රක්ෂණය කරන්න කියලා. අනේ මාව රක්ෂණය කරන්නකෝ. අනේ මගේ කාර්යක රක්ෂණය කරන්නකෝ කියලා අපි රක්ෂණ ආයතනයකින් ඉල්ලීම් කරන්න ඕනේ පුතේ. රක්ෂණ ආයතනයකට කියනවා අනේ මාව අල්ලලා රක්ෂණය කරගන්න. එහෙම කියනවා. එතකොට තමයි රක්ෂණය කරන්නේ. හොඳයි. අපි අකමැත්තෙන් ඒගොල්ලන් අපිව රක්ෂණය කරන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න රක්ෂණ ආයතනයක් විසින් අපි රක්ෂණයට ඉල්ලුම් කරාම අපි රක්ෂණය කරන්න මගේ දේපල රක්ෂණය කරන්න කියලා අදාළ ආයතනය බලනවා පුතේ රක්ෂණය කරන්න පුළුවන්ද කියලා අදාළ ආයතනය බලලා ඒ අවධානම බාර ගන්න පුළුවන් නම් ඒගොල්ලන් ඒකට එකඟ වෙලා මේ රක්ෂණය කියන එක ආරම්භ කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ව රක්ෂණය කරනවා. එහෙනම් රක්ෂණ ගිවිසුමක් කියන්නේ ඕනෝයි. රක්ෂණ ගිවිසුමක් කියන්නේ පුතේ යම් බුද්ධලේ රක්ෂණ ආයතනයකින් රක්ෂණය කරන්න කියලා ඉල්ලීමක් කළාම එම රක්ෂණ ඉල්ලීම සලකලා බලලා එම රක්ෂණ ආයතනය අදාළ පුද්ගලයා සමග රක්ෂණයක් ඇති කරගන්නවා නම් නැත්නම් ඔහුව රක්ෂණය කරනවා නම් අන්න ඒකට අපි කියනවා රක්ෂණ ගිවිසුම. එතකොට මේ පුද්ගලයා සහ රක්ෂණ ආයතනය අතර ඇතිවන්නා වූ ඒ රක්ෂණ ආයතනයයි ඒ පුද්ගලයා අතර ඇතිවන සම්බන්ධතාවය තමයි පුතේ රක්ෂණ ගිවිසුම කියන්නේ. මොකක්ද එහෙනම් රක්ෂණ ගිවිසුමේදී වෙන්නේ? අපි යම් පුද්ගලයෙක් මම වගේම තව කවුරු කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ ජීවිතය හරි එයාගේ දීපල හරි රක්ෂණය කරන්න කියලා පුතේ රක්ෂණ සමාගමකින් ඉල්ලන්න ඕනේ. එයාගේ දීපල එයාගේ ජීවිතය රක්ෂණය කරන්න කියලා රක්ෂණ ආයතනයකින් ඉල්ලුම් කළාම පුතේ ඒ ආයතනයක සලකලා බලලා මේක රක්ෂණය කරන්න පුළුවන්ද? මෙයාව රක්ෂණය කරන්න පුළුවන්ද කියලා සලකලා බලලා හරිද ඒ ඉල්ලීම බාර ගන්න. දැන් උදාහරණයක් මෙහෙම හිතමුකෝ අපි. මෙයා පුතේ කාලයක් තිස්සේ දරුණු ලෙඩකින් පෙළෙනවා. අපි හිතමු වකුගඩුව අමාරුවක් කියලා. මෙයා තියෙනවා මෙයාට ලොකු ලෙඩක්. ඉතින් වකුගඩුව අමාරුවක්. වකුගඩු සම්බන්ධ රෝග කියන්නේ දරුණු ගණයේ රෝගනේ. නැත්නම් පිළිකාව අපි කියමු මොකක් හරි ඒ වගේ ටිකක් සීරියස් කේස් එකක් මෙයාට තියෙනවා. හොඳේ. එතකොට මෙයා දන්නවා ඒ සාමාන්‍ය පිළිකාවක් ඇතිවෙනවා නේ වකුගඩු ලෙඩක් ඔය වගේ කෙනෙකුගේ ජීවිතය අනිශ්චිතයි. අනිශ්චිතයි තාත් වැඩිනේ නේද? එතකොට මෙයාට හිතනවා මම තව ටික කාලෙකින් මේ ජීවිතේ සමුවරගෙන යයි. එතකොට අපේ ගෙදර ඉන්න අනිත් මිනිස්සු කණ්ඩ බොණ්ඩ විදිහක් නැතුව වේලේ මේ ගෙදරක ගොඩක් වෙලාවට මුදල් උපයන්නේ එක පුද්ගලයයි. ඒ පුද්ගලයා උපයන මුදල් වලින් ගොඩක් පිරිස ජීවත් වෙනවා. ඔයගලන් දැකලා ඇති අර කුරුළු පැටව හරි කුරුළුවම හරි කෑම අරගෙන එනකොට කුරුළු පැටව ටික කටත් අරගෙන ඉන්නවා. පැටව ටික ඔක්කොම. අන්න ඒ වගේ තමයි ඔයගලන් ගෙදර සමහර විට දෙමාපියන්ගෙන් තාත්තා විතරක් හම්බ කරනවා වෙන්න පුළුවන්. මුදල් උපයනවා වෙන්න පුළුවන්. ඔයාගේ සහෝදර සහෝදරියනුත් අම්මත් සමහර විට ආච්චි සීයා මේ ඔක්කොම රැකෙන්නේ තාත්තා උපයන මුදලින්. ඉතින් ඒ වගේ පවුලක මේ මුදල් උපයන පුද්ගලයා
හදිසියේ ජීවිතයෙන් සමුගත්තොත් ඉතුරු අයට යන්නේ නමක් නැති වෙලා ඔවුන්ගේ ජීවිතය නන්නත්තර වෙනවා. එතකොට පුතේ මේ පුද්ගලයාට හිතෙනවා දැන් මට ලෙඩක් තියෙනවා මම යන්න පුළුවන් ඉක්මනටම සාමාන්‍ය මිනිස්සුන්ට වඩා නේ ලෙඩක් තියෙනවා මම යන්න පුළුවන්. ඒ නිසා මම රක්ෂණයක් ගත්තා නම් හරි මං හදිස්සියේවත් හෙට අනිද්දාට මැරුණොත් ඒ රක්ෂණයෙන් හම්බෙන සල්ලි වලින් මගේ පවුලේ අයට ජීවත් වෙන්න පුළුවන් නේ. ඒ නිසා මම රක්ෂණයක් ගත්තා නම් හොඳයි කියලා මෙයාට හිතෙනවා. එහෙම හිතලා මෙයා ගිහලා රක්ෂණ ආයතනෙ ගිහින් කියනවා අනේ මාව රක්ෂණය කරන්න මට පොඩි ලෙඩක් තියෙනවා. මෙන්න මේ වගේ වකුගඩු කේස් එකක් නැත්තම් පිළිකාවක් මම මැරුණොත් මගේ ගෙදර අයට කන්න බොන්න විදියක් නැහැ. ඒ නිසා මාව රක්ෂණය කරන්න කියලා. ඔයා හිතන්නේ රක්ෂණ සමාගම එක බාර අරගෙන මෙයාව රක්ෂණය කරයිද නැද්ද? රක්ෂණය කරන්නේ නැහැ. පුතේ රක්ෂණය කරන්නේ රක්ෂණ ආයතනය දන්නවා මෙයා අනිවාර්යෙන් මේ වගේ තඟු ගණේ ලෙඩක් තියෙන කෙනෙක්. මෙයා රක්ෂණය කරොත් මෙයා අනිවාර්යෙන් මේ හිත අනිද්දාට මෙයාගේ ජීවිතය අනිශ්චිතයි. ටයිප්මනින් මේ යන්න පුළුවන්. එතකොට අපිට මෙයා වෙනුවෙන් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. නේද? රක්ෂණයේදී ලොකු මුදලක් ගෙවන්න. පුතේ රක්ෂණයේදී අපි ඉස්සරහ කතා කරමු. ගෙවලා තියෙන චූටි මුදලක් වුණත් අවධානම වුණොත් ලොකු මුදලක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේගොල්ලන් බාරගන්නේ. ඒ නිසා හැම අවදානමක්ම මතක තියාගන්න හැම අවදානමක්ම පුතේ රක්ෂණ ආයතනයේ බාරගන්නේ නැහැ. රක්ෂණ ආයතනයේ අවධානම සලකා බලලා තමයි බාර ගැනීම කරන්නේ. කොහොමද මතක තියාගන්න. එතකොට යම් පුද්ගලයෙකු රක්ෂණයක් ලබා ගැනීම සඳහා රක්ෂණ ආයතනයකින් ඉල්ලීම් කළ විට එම රක්ෂණ ආයතනයේ ඒ සලකා බලා අදාළ පුද්ගලයා රක්ෂණය කළ විට එම පුද්ගලයා සහ ආයතනය අතර ඇතිවන සම්බන්ධතාවය අපි කියනවා පුතේ රක්ෂණ ගිවිසුමක්. අපි කියනවා පුතේ එතකොට ඒක රක්ෂණ ගිවිසුමක් කියලා. පැහැදිලිනේ? හරි. එතන තමයි රක්ෂණ ගිවිසුමේ සීල් කෝඩ් එක. පැහැදිලිනේ? හා ඔන්න දැන් රක්ෂණ ගිවිසුමක් සර් කියලා දුන්නා. සර් දැන් වාට කියලා දුන්නා උපකාරක සේවා ගැන හිටියේ. ඊළඟට අවධානමක් කියන්නේ මොකක්ද කියලා දුන්නා. රක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා දුන්නා. රක්ෂණ ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා දුන්නා. පුතේ දැන් අපි යනවා රක්ෂණ ගිවිසුමට සම්බන්ධ පාර්ශව ගැන. රක්ෂණ ගිවිසුමක් ඇති කරගත්තහම දැන් රක්ෂණ ගිවිසුමක් කියන්නේ යම් පුද්ගලයෙකුයි රක්ෂණ ආයතනයයි අතර ඇතිවන සම්බන්ධයක් නේද? එතකොට මේ රක්ෂණ ගිවිසුමක් ඇති වුණාම ඒකට සම්බන්ධ පාර්ශව. සරණ කියන්නකෝ බලන්න ඔයගොල්ලන්ට මතකද බලන්න? රක්ෂණ ගිවිසුමකට සම්බන්ධ පාර්ශව තුන කියන්නකෝ. රක්ෂිතයා, රක්ෂකයා, දෙවන පාර්ශවය. රක්ෂිතයා පළවෙනි පාර්ශවයේ රක්ෂිතයා, දෙවෙනි පාර්ශවයේ රක්ෂකයා, තුන්වෙනි පාර්ශවයේ දෙවන පාර්ශවය. මේ පාර්ශව තුනයි පාර්ශව තුන අපි නම් කරනවා පළමු පාර්ශවයේ දෙවන පාර්ශවයේ දෙවන පාර්ශවයේ. පළමු පාර්ශවයේ දෙවන පාර්ශවයේ දෙවන පාර්ශවයේ කියන්නේ මේ පළමු පාර්ශවයේ තමයි පුතේ රක්ෂිතයා. කවුද රක්ෂිතයා කියන්නේ? මෙන්න රක්ෂිතයා කියන්නේ කවුද? මෙන්න පුතේ රක්ෂිතයා කියන්නේ රක්ෂණ ගිවිසුමට මේ සමාන ආගන රක්ෂිතයා කියන්නේ රක්ෂණ ආවරණය ලබාගත් පුද්ගලයා. රක්ෂණ ආවරණය ලබාගත් පුද්ගලයා. දැන් මගේ වාහනයක් තියෙනවා පුතේ. මට ඕනේ මේ වාහනය රක්ෂණය කරගන්න. මම යනවා ජනශක්ති රක්ෂණ ආයතනයට ගිහිල්ලා මගේ වාහනය රක්ෂණය කිරීමේ ගිවිසුමක් මම ආරම්භ කරනවා. එහෙනම් මම තමයි රක්ෂිතයා. රක්ෂිතයා කියන්නේ රක්ෂණ ආවරණය ලබා ගන්න පුද්ගලයා. රක්ෂණය වෙන කෙනා. රක්ෂණ ගිවිසුම ලබා ගන්න කෙනා තමයි පුතේ රක්ෂිතයා. හරි. දෙවනි පාර්ශවයේ තමයි රක්ෂකයා. රක්ෂකයා. මේවා අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. මම පැහැදිලිව කිව්වා. හොඳට මම කියන දේවල් අහගෙන ඒ වෙලාවෙම ධාරණය කරගෙන ගැටලු තියෙනවා නම් අහලා විසඳගෙන වැඩේ එතනින්ම ඉවර කරගන්න තමයි තියෙන්නේ. රක්ෂකයා කවුද කියන්නේ පුතේ? රක්ෂකයා කියන්නේ අපිට රක්ෂණ ආවරණය ලබා දෙන ආයතනය. නැත්නම් අපිව රක්ෂණය කරන රක්ෂණ සමාගම. පුතේ රක්ෂණ ආවරණය ලබා දෙන ආයතනය නැත්නම් රක්ෂණය කරන ඒ අදාළ ආයතනය නැත්නම් ඒ සමාගමට අපි කියනවා රක්ෂකයා කියලා. මම කිව්වනේ මගේ වාහනය රක්ෂණය කරන්න මම කොහෙටද ගියේ? ජනශක්තියකට. එහෙනම් ජනශක්තියකින් තමයි මම රක්ෂණය ගත්තේ. මම තමයි රක්ෂිතයා. ජනශක්ති සමාගම තමයි
රක්ෂකයා. එයා තමයි මාව රක්ෂණය කළේ. මගේ අවධානම බාර අරගෙන තියෙන එයා. මගේ අවධානම බාරගත්ත කෙනා. ඒ ආයතනය තමයි රක්ෂකයා. පැහැදිලිනේ? හරි. තෙවන පාර්ශවය කියන්නේ කවුද? තෙවන පාර්ශවය කියන්නේ පුතේ මේ රක්ෂණ ගිවිසුමින් බලපෑමට ලක් වෙන අනෙකුත් දේපල සහ පුද්ගලයා. හොඳට ගන්න මේ රක්ෂණ ගිවිසුමේ බලපෑමට ලක් වෙන අනෙකුත් දේපල සහ පුද්ගලයන් අපි කියනවා පුතේ දේපල සහ පුද්ගලයන් අපි කියනවා මොකක් කියලාද? අපි කියනවා තෙවන පාර්ශවය. ඒ කියන්නේ සර් ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම අහගන්න. හිතන්නකෝ දැන් මම කියවල මම ජල ශක්තියකට ගිහලා රක්ෂණ ආවරණයක් ගත්ත කියලා. මම ජල ශක්තියකට ගිහලා රක්ෂණ ආවරණයක් ගත්තා මගේ වාහනේ සම්බන්ධව රක්ෂණය කරගත්තා. මම රක්ෂිතයා ජල ශක්ති සමාගම රක්ෂකයා. එතකොට පුතේ මගේ වාහනය මේ ළඟදී මගේ තව අපේ ගෙවල් පැත්තේ තියෙන තව කෙනෙක්ගේ වාහනයක හැප්පුණා. අපි තුමු නිමල්ගේ කියලා. මගේ වාහනේ නිමල්ගේ වාහනේ හැප්පුණා මේ ළඟදී පුතේ. මගේ වාහනේ නිමල්ගේ වාහනේ හැප්පුණානේ මේ ළඟදී. එතකොට පුතේ මගේ අති වරදක් වෙලා මට අදිසි අතපසු වීමක් වෙලා මගේ වාහනේ නිමල්ගේ වාහනේ ගිහලා යන්නනේ පිටිපස්සේ. දැන් මගේ අතින් තමයි ඒක උනේ. එහෙනම් මම නිමල්ට වන්දියක් දෙන්න ඕනේ. නැත්නම් නිමල්ගේ වාහනේ හදාගන්න එයාගේ වාහනේ තිබ්බ විදියට හදාගන්න යනම සල්ලි දෙන්න ඕනේ. එතකොට පුතේ මගේ රක්ෂණ ආයතනේ මට ඒක එයාට අරගෙන දෙන්න පුළුවන්. මොකද මම රක්ෂණයක් කරන්න තියෙන්නේ. ඒ නිසා මගේ රක්ෂණ ආයතනයෙන් මට පුළුවන් එයාට වන්දියක් අරගෙන දෙන්න. එතකොට අහගන්න. එතකොට පුතේ අහගන්න අන්න ඒ විදිහට අපේ මේ රක්ෂණ ගිවිසුම සම්බන්ධව අදාළ වෙන අනිකුත් දේපල සහ පුද්ගලයන්ට අපි කියනවා තෙවන පාර්ශවය කියලා. හදිසියෙවත් අපේ වාහනයක් ගිහිල්ලා වෙන කෙනෙක්ගේ ගෙයක නැත්තම් නිවසක නැත්තම් තාප්පයක හැප්පුණොත් අපි ඒ නිවස තාප්පේ හදලා දෙන්න ඕනේ. අන්න එතකොට ඒ නිවසේ තාප්පේ නැත්තම් ඒකේ අයිතිකරුවා අපි සලකනවා පුතේ තෙවන පාර්ශවය. මේ ගිවිසුමට සම්බන්ධ තෙවන පාර්ශවය. එහෙනම් තෙවන පාර්ශවය කියලා කලින්ම කෙනෙක් නැහැ. එයා යම් වෙලාවක තමයි ඇති වෙන්නේ. මුලින්ම ඉන්නේ පළමු පාර්ශවයේ දෙවන. ඒ කියන්නේ රක්ෂිතයා කෙලින්ම ඉන්න රක්ෂක. මම රක්ෂිතයා ජන ශක්ති සමාගම රක්ෂකයා. එවැනි පාර්ශවයේ මේ අවස්ථාවේදී නිම. සමහර විට වෙන කෙනෙක්ගේ වාහනයක හැප්පුණොත් එයා වෙන්න පුළුවන්. හරි. හරි. ඔන්න රක්ෂණ ගිවිසුමට සම්බන්ධ පාර්ශව තුන. දැන් අපි කතා කරනවා පුතේ ඉතා වැදගත් එකක් රක්ෂණ මූලධර්ම. රක්ෂණ මූලධර්ම ගැන අපි කතා කරමු. පුතේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාට ඉගෙන ගන්න තියෙනවා රක්ෂණ මූලධර්ම තුනක්. සාමාන්‍යයෙන් රක්ෂණ මූලධර්ම තුනට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔයාට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ මේ රක්ෂණය පාඩම යටතේ ඉගෙන ගන්න තියෙන්නේ රක්ෂණ මූලධර්ම තුනයි. මූලධර්ම තුනයි. හොඳේ. මූලධර්ම තුනයි. මේ රක්ෂණය කියන පාඩම පුතේ අපේ ජීවිතේට ඉතාම වැදගත් පාඩමක්. මොකද මේකෙදි අපි ඉගෙන ගන්න අපේ සාමාන්‍ය ජීවිතේ අත්විඳින දෙයක් ගැන. හරි. ඒ නිසා හැමෝම ඉන්නවා. පුතේ රක්ෂණ මූලධර්ම. මෙන්න රක්ෂණ මූල. මොනවද සර් මූලධර්ම කියන්නේ? මූලධර්ම කියන්නේ පුතේ අපිට ඒවා කඩ කරන්න බෑ. අපි ඒවා අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. ඒවට කියනවා රක්ෂණ මූලධර්ම. රක්ෂණ මූලධර්ම. රක්ෂණ මූලධර්ම කියන්නේ අපි රක්ෂණයේදී අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු දේවල්. රක්ෂණ මූලධර්ම තුනක් තියෙනවා කියලා සර් කිව්වනේ. මෙන්න පළවෙනි එක. පළවෙනි එක තමයි රක්ෂ හිමිකම. මේකට විවිධ නම් තියෙනවා. රක්ෂීය හිමිකම කියනවා. රක්ෂණ හිමිකම කියනවා. හරිද? රක්ෂීය හිමිකම කියනවා සමහර. රක්ෂණ හිමිකම කියනවා. රක්ෂ හිමිකම කියනවා. ඒ ඕන වචනයක් ඉන්නද? මොකද්ද රක්ෂ හිමිකම කියන්නේ? පුතේ රක්ෂ හිමිකමෙන් කියන්නේ අපි රක්ෂණය කරනකොට යම් ජීවිතයක් හරි යම් දේපලක් හරි අපි රක්ෂණය කරද්දී
අපිට රක්ෂණය කරන්න නම් ඒ ජීවිතය ඒ දේපල සම්බන්ධව නීත්‍යානුකූල අයිතියක් තියෙන්න ඕන. අපිට පුතේ යම් විෂය වස්තුවක් රක්ෂණය කරන්න ඒ විෂය වස්තුව සම්බන්ධව නීත්‍යානුකූල අයිතියක් තිබිය යුතුයි. අපිට නීත්‍යානුකූල වශයෙන් අයිති වෙලා නැතිව පුතේ රක්ෂණය කරන්න බෑ. අද සර් කියන්නේ අපිට නීත්‍යානුකූල වශයෙන් අයිති වෙලා නැති ඒවා අපිට රක්ෂණය කරන්න බෑ. මට බෑ පුතේ ඔයාගේ ගෙදර තියෙන වාහනය රක්ෂණය කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අම්මට තාත්තට බෑ අපේ ගෙදර තියෙන වාහනේ රක්ෂණය කරන්න. මට බෑ ඔයාව රක්ෂණය කරන්න. ඔයාට බෑ මාව රක්ෂණය කරන්න. ඇයි? අපිට අපි ගැන නීත්‍යානුකූල අයිතියක් නෑ. ඕගොල්ලන්ගේ ගෙදර දේපල ගැන මට නීත්‍යානුකූල අයිතියක් නෑ. අපේ ගෙදර තියෙන දේපල ගැන ඕගොල්ලන්ට නීත්‍යානුකූල අයිතියකුත් නෑ. ඒ නිසා නීත්‍යානුකූල අයිතියක් නැති දේවල් රක්ෂණය කරන්න බෑ. උදේ අල්ලපු ගෙදර ඉන්නවා මාමා කෙනෙක්. මම දන්න මාමා කෙනෙක් අපේ ඉස්සරහ. එයා පුතේ වාහනයක් පදිනවා හොඳ වාහනයක්. සොපිරි වාහනයක් පදිනවා. මිනිහට ඉතින් හොඳ රස්සාවකුත් තියෙනවා පුතේ. ඉතින් හොඳ රස්සාවකුත් තියෙනවා හොඳ වාහනයක් පදිනවා. සල්ලි තියදී තියෙනවනේ හොඳට. ඒ නිසා හැමදාම ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද? අය අඩියක් එහෙම ගාලා තමයි මෙයා ඉන්නේ. එතකොට පුතේ මට දැන් මේ හියර පොඩි වෙලාවට හරි බයයි. මොකද මෙයා ජොබ් එකට යනවා, ඔය මෙහෙම පාටිස් වලට යනවා, වෙඩින්ග්ස් වලට යනවා. ගිහිල්ලා ඉතින් හොඳට පොඩ්ඩක් නේ අපි කියන්නේ පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන එහෙම තමයි එන්නේ. එතකොට හැමදාම සති අන්තයේට ඉරිදා සෙන්සුරාදා ජොබ් එකට ගිහිල්ලා යාළුවෝ හම්බ වෙලා මේ මොන හරි කරලා එහෙම තමයි වාහනේ එන්නේ. පොඩ්ඩක් බීලා එන්නේ. පුතේ එහෙම එනකොට බීමත්ව රියපදවනවා කියන්නේ අපිට තේරෙනවනේ. අවධානමක්නේ පුතේ. සීකල්පනාවක් නැහැනේ බීමත් මිනිස්සුන්ට. බීමත් මිනිස්සුන්ට කොහෙද සීකල්පනාවක්? කිසිම සීයක් නැහැ. ඉතින් මට මෙහෙම හිටියට මම නිතරම අවස්ථාවක ගෙදර ඉන්නකොට මම දකිනවා. රෑ 7:00ට එයා එනවා වාහනේ. නේ? වාහනේ එන විදිහටම තේරෙනවා. මොනවා හරි වෙනසක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් පුතේ මට මෙහෙම හිටියට හරි බයයි මෙයා මේ වාහනේ කොයි වෙලාවකද හප්පගනීද? නිකන් හප්පගත්තරමක් නෑ පුතේ අපේ ගේ ගාවනින් එන ගමන් ඇවිල්ලා එහෙම අපේ තාප්පිට එහෙම යන්නොත් එහෙම අපේ තාප්පිත් ඉවරයි. මට මෙහෙම හිටියට හරි බයයි. එක්කෝ යාගේ ජීවිතේ අනතුරකුත් වෙන්න පුළුවන්. අනිත් අයගේ දේපල වලට අනතුරකුත් වෙන්න පුළුවන්. ඒ නිසා මම කල්පනා කළා පුතේ එයාගේ වාහනේ රක්ෂණය කරන්න කොහොමද හොඳයි. එයාගේ වාහනේ රක්ෂණය කරලා දාන එයාට කතා කරලා පස්සේ කියනවා රක්ෂණය දාන්න කියලා මට පුළුවන් දෙයක් එයාගේ වාහනේ රක්ෂණය කරන්න. කියන්නේ අපිට පුළුවන් දෙයක් එයාගේ වාහනේ රක්ෂණය කරන්න. බෑ. අපිට රක්ෂණය කරන්න බෑ ඊයේ බැරි. ඒ වාහනේ පිළිබඳව නීත්‍යානුකූල අයිතියක් නැති නිසා. ඔව් අපිට ඒ වාහනේ පිළිබඳව නීත්‍යානුකූල අයිතියක් නැහැ නේද? ඒකේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ එයාටනේ පුතේ. මාවට මේක නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ. එහෙනම් එයා ඕනේ රක්ෂණය කරන්න. අපිට රක්ෂණය කරන්න බෑ. එහෙනම් මතක තියාගන්න යම් විෂය වස්තුවක් රක්ෂණය කිරීමට නම් අදාළ විෂය වස්තුව සම්බන්ධව නීත්‍යානුකූල අයිතියක් තිබිය යුතුයි. නීත්‍යානුකූල අයිතියක් නොමැති දේවල් අපිට රක්ෂණය කරන්න බෑ. රක්ෂණ හිමිකම කියන්නේ අන්න ඒකයි. රක්ෂණ හිමිකම කියලා කියන්නේ පුතේ මේකෙන් කියනවා යම් කිසි විෂය වස්තුවක් රක්ෂණය කිරීමට අදාළ පුද්ගලයාට එම විෂය වස්තුව සම්බන්ධව නීත්‍යානුකූල අයිතියක් තිබිය යුතුයි. යම් විෂය වස්තුවක් රක්ෂණය කිරීමට අදාළ පුද්ගලයාට එම විෂය වස්තුව සම්බන්ධව සමාන නීත්‍යානුකූල අයිතියක් තිබිය යුතුයි. ඒක තමයි රක්ෂණ හිමිකම කියන්නේ. ඔබ තව විදිහකට කියන්න පුළුවන්. මෙන්න අනිත් විදිහ. උදේ යම් දැන් අපි මේ රක්ෂණය කරන එක තියෙනවානේ රක්ෂණය කරන දේපල නැත්නම් ජීවිතේ නේ අපි රක්ෂණය කරන ජීවිතය හෝ දේපල අපි මේ රක්ෂණය කරන ජීවිතය හෝ දේපල පුතේ පැවතීමේ මේක තියෙන එකේ මේක පැවතීමේ මේක තිබීමේ අපිට වාසියක් තියෙන්නත් ඕනේ අපිට වාසියක් තියෙන්න ඕනේ. ඒ වගේම පුතේ මේ දේපල හරි මේ ජීවිතය හරි නැතිවීමෙන් අපිට අවාසියක් වෙන්නත් ඕන. පුතේ දැන් මේ කියන්නේ රක්ෂ හිමිකම ඔයාලට වෙන විදිහකට අර්ථ දක්වන්න හදන්නේ නෝදි. ඔයාලට අරක පුළුවන් නම් එද ඒ ඇති. ඔයා මතක තියාගන්න යම් විෂය වස්තුවක් රක්ෂණය කිරීමට අදාළ පුද්ගලයාට එම
එම විෂය වස්තුව සම්බන්ධව නීත්‍යානුකූල අයිතියක් තිබිය යුතු බව රක්ෂ හිමිකම ලෙස නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඒකයි කියන්නේ. එහෙම නැත්නම් මේ විදිහට කියන්න පුළුවන්. මෙන්න මේ. මොකද්ද? පුතේ දැන් අපි රක්ෂණය කරන දේ තියෙන්නේ. ඒ රක්ෂණය කරන දේ කියනවනම් කියනකොට අපිට වාසි වෙන්න ඕන. ප්‍රතිලාභ තියෙන්න ඕන. ඒක නැති වුණාම අපිට අවාසි ප්‍රතිලාභ නම් කියන්නේ අවාසියක් නම් ප්‍රතිලාභ නැති වෙනවා නම් අපි අන්න එකට අපි කියනවා අපිට රක්ෂණ හිමිකම. මගේ වාහනේ ඔය තියෙන විදිහටම තියෙනක මට වාසි. මට ඒක පදින්න පුළුවන්. මම ඒකේ ගමන් බිමන් යනවා. මම ඒක කුලියට දීලා හයර් එකක් හයර් කරන්න කුලියට දීලා කුලිය ආදායමක් ගන්නවා. නේ? ඒ වගේ දේවල් කරනවා මම ওই වාහනේ. ඒතර මේ වාහනේ මේ තියෙන එකෙන් මට වාසියකුත් තියෙනවා. දැන් මොක හැප්පිලා අනතුරකට ලක් වෙලා පැත්තකට දැම්මොත් මට අවාසි. මට ගමනක් බිමනක් යන්න විදියක් නැහැ. මට හදිස්සියකට කුලියකට දීලා කීයකට ආදායමක් ගන්න විදියක් නැහැ. අන්න. යම් විෂය වස්තුවක් තියෙනකෙන් වාසියකුත් ඒක නැතිවීමෙන් අවාසියකුත් තියෙනවා නම් එතනදී අපි කියනවා ඒ පුද්ගලයාට රක්ෂ හිමිකමක් තියෙනවා. රක්ෂ හිමිකමක්. උදේ රක්ෂ හිමිකමක් තියෙන දේවල් වලට උදාහරණ මොනවද? අපි පොඩ්ඩක් උදාහරණ ටිකක් බලමු. රක්ෂ හිමිකමක් තියෙන දේවල් වලට මොනවද රක්ෂ හිමිකමක් තියෙන දේවල් වලට උදාහරණ? උදේ ඕනෑම පුද්ගලයෙක් ඔයාට වෙන්න පුළුවන්. මට වෙන්න පුළුවන්. වෙන කාටද වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය සම්බන්ධව රක්ෂ හිමිකමක් තියෙනවා. ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය සම්බන්ධ රක්ෂ හිමිකමක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද සර්? ඒ කියන්නේ පුතේ ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගැන නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය පැවතීමෙන් වාසියක් නැතිවීමෙන් අවාසියක් තියෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය රක්ෂණය කරගන්න පුළුවන්. සර් එයා දුප්පත් කෙනෙක් නේ. එයාට එයාගේ ජීවිතය රක්ෂණය කරන්න බැහැ. එහෙම නෑ මුති. දුප්පත් වුණත් එයාට පුළුවන්. සර් එයාට ස්ථිර රස්සාවක් නෑ සර්. එයා කොහොමද එයාගේ ජීවිතය රස්සාවක් නැතුණත් පුතේ එයාට එයාගේ ජීවිතය රක්ෂණය කරගන්න පුළුවන්. සර් එයා ගමේ කෙනෙක් අපි වගේ පොෂ් නෑනේ. එහෙනම් කොහොමද එයා රක්ෂණයක් ගන්න? පුතේ පොෂ් නැති වුණත් රක්ෂණයක් ගන්න පුළුවන්. මතක තියාගන්න. එහෙනම් ඕනම පුද්ගලයෙක්ට තමන්ගේ ජීවිතය ගැන රක්ෂණයක් ගන්න පුළුවන්. මොකද තමන්ගේ ජීවිතය තමන්ට වටිනවා. ඒක ගැන තමන්ට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතය රක්ෂණය කරගන්න පුළුවන්. දෙවෙනි එක. පුතේ බිරිඳට පුළුවන් ස්වාමි පුරුෂයා රක්ෂණය කරන්න. පුතේ ඒ වගේම තමයි ස්වාමි පුරුෂයාට පුළුවන් බිරිඳව රක්ෂණය කරන්න. බිරිඳට පුළුවන් පුතේ ස්වාමි පුරුෂයා රක්ෂණය කරන්න. ස්වාමි පුරුෂයාට පුළුවන් බිරිඳව රක්ෂණය කරන්න. එතකොට පුතේ බිරිඳට ස්වාමි පුරුෂයා පිළිබඳවත් ස්වාමි පුරුෂයාට බිරිඳ පිළිබඳවත් රක්ෂ හිමිකමක් තියෙනවා. ඒ කියන්නේ බිරිඳට ස්වාමි පුරුෂයා පැවතීමෙන් වාසියක් තියෙනවා පුතේ. බිරිඳට ස්වාමි පුරුෂයා නැතිවීමෙන් අවාසියක් තියෙනවා. බොරු නම් ඇවිල්ලා අහන්නකෝ අපේ ගෙදර. ස්වාමි පුරුෂයා පැවතීමෙන් වාසියක් බිරිඳට තියෙනවා. ස්වාමි පුරුෂයා නැතිවීමෙන් අවාසියක් බිරිඳට තියෙනවා. ඒ නිසා බිරිඳට පුළුවන් ඕනම වෙලාවක ස්වාමි පුරුෂයා අල්ලලා ඉලේ දාන්න නෙවෙයි රක්ෂණය කරන්න. ඒ වගේම පුතේ අපේ කතාවක් තියෙනවා. මිනිස්සු අතර මෙහෙම කතාවක් තියෙනවා. බිරිඳ ඉන්න එකෙන් ස්වාමි පුරුෂයාට වාසියක් තියෙනවා. බිරිඳ නැතිවීමෙන් ස්වාමි පුරුෂයාට අවාසියක් තියෙනවා කියලා අපේ මිනිස්සු අතර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ නිසා ස්වාමි පුරුෂයාට පුළුවන් පුතේ ඕනෑම වෙලාවක බිරිඳව රක්ෂණය කරන්න. මතක තියාගන්න. බිරිඳ ස්වාමි පුරුෂයා කියන්නේ නීත්‍යානුකූල විවාහ වෙලා තියෙන අය. එහෙනම් නීත්‍යානුකූල වශයෙන් විවාහ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ ජීවිත පිළිබඳ නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට රක්ෂණය කරන්න පුළුවන්. තාත්තට පුළුවන් ඔයගොල්ලන්ගේ අම්මාව රක්ෂණය කරන්න. ඔයගොල්ලන්ගේ අම්මට පුළුවන් ඔයගොල්ලන්ගේ තාත්තව රක්ෂණය කරන්න. හරිනේ? හරි. මෙන්න පුතේ ඊළඟට. පුතේ යම්කිසි පුද්ගලයෙක්ට පුළුවන් තමන්ගේ දේපල රක්ෂණය කරන්න. දේපලවල අයිතිකරුවාට පුළුවන් දේපලවල නීත්‍යානුකූල අයිතිකරුට තමන්ගේ දේපල රක්ෂණය කරන්න පුළුවන්. මගේ වාහනේ අයිතිකරුවා මම. මේ වයිට් බෝඩ් එකේ අයිතිකරුවා මම. මේ කම්පියුටර් එක මේ කැමරාව මේ ගෙදර තියෙන අල්මාරිය මේ ගොඩනැගිල්ල
නේ මේ ඔක්කොම මම තමයි නීත්‍යානුකූල අයිති කරුවා. එහෙනම් මට පුළුවන් මේ ඕන එකක් රක්ෂණය කරන්න. ඕනම දේපලක නීත්‍යානුකූල අයිති කරු නීත්‍යානුකූල කෙනාට තමන්ගේ දේපල රක්ෂණය කරන්න. පැහැදිලිනේ? හරි. ඊළඟට පුතේ මේ හදන්න උකස්කරුට උකසටගත් දේපල රක්ෂණය කරන්න පුළුවන්. උකස්කරුවෙක්ට පුළුවන් පුතේ උකසටගත්ත දේපල රක්ෂණය කරන්න. ඒ කියන්නේ සර් ඒ කියන්නේ පුතේ හිතන්නකෝ මම ඇවිල්ලා හරිද ඔය කුඩියට කියන්නේ සමහර පොඩියට මුදල් දෙන කෙනෙක් කියලා. හැබැයි මම නිකන් පොඩියට සල්ලි දෙන්නේ නැහැ පුතේ. මම නිකන් රූපසිංහ වගේ පොරා. කවුද රූපසිංහ කියලා? ඇයි ඉන්නවද දැකනද රූපසිංහ බලේලා උකස්කරු කියන රූපසිංහ කියලා පොරක් ඉන්නේ. ඒ රූපසිංහ වගේ පොරක් තමයි මම. සල්ලි දෙනවා පුතේ ණයට පොඩියට. හැබැයි මොනවා හරි තියලා තමයි සල්ලි අරන් යන්න ඕනේ. නිකන් බෑ. මොකද ඊට පස්සේ අපිට යන්න බෑනේ පුතේ. පස්සේ සල්ලි ඉල්ල. ඒ නිසා සල්ලි දෙන්නේ මොනවා හරි දෙයක් උපසට අරගෙන. හරිද? ඉදමක් ගොඩ නැගිලා ජංගම දුරකථනයක් පොඩි මුදලක් ඒ මුදලේ වටිනාකම හැටියට අපි යාට දෙන මුදලේ හැටියට යා මොකක් කර දෙයක් අපි ගාව තියන්න ඕනේ. එහෙනම් මොනවා හරි දෙයක් අපි ගාව කියලා තමයි යා උගස්සට මේ පොඩියට සල්ලි ගන්න. එතකොට පුතේ මම මේ උගස් ගන්න වත්කම් තියෙනවනේ. මම කෙනෙක්ගේ මේ ළඟදී පුතේ ෆෝන් එකක් ගත්තා උගස්. ෆෝන් එකක් උගස් ගත්තා. එයාට සල්ලි හදිස්සියක් වෙලා රුපියල් 5000ක් අරන් ගියා. එයාගේ ෆෝන් එක මගේ ගාව තියෙනවා. එයාගේ ෆෝන් එක මගේ ගාව තියලා එයා රුපියල් 5000ක් අරන් ගියා. දැන් මේ ෆෝන් එක පුතේ මගේ ගාව තියෙනවනේ. මේ ෆෝන් එක නැති වුණොත් මට පාඩුයි. ඇයි? මම දෙන්නේ බෑ සල්ලි. මම අර මින්නට මේ ගෙවන් දෙක. මේ ෆෝන් එක නැති වුණොත් මට පාඩුයි. ඒ වගේම අපි හිතමු මොකක් හරි අපි මෝටර රථයක් කියන මෝටර රථයක් උගස් අරගෙන සල්ලි දුන්නොත් ඒ මෝටර රථය අපි බලා ගන්නවා අපිට අයිතියක් තියෙනවා. මගේ ගාව නැති. එහෙනම් පුතේ ඕනම දේපලක් අපි දේපල උකස් ගත්ත කෙනෙක්ට මොනවා හරි දෙයක් උකස් ගත්ත කෙනෙක්ට ඒ තමන් උකසට ගත්ත වත්කම් මොනවා කරන්න පුළුවන්ද? රක්ෂණය කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි පුතේ ඔය බස් රථ හිමියෙක්ට බස් රථයේ අයිතිකරුවෙක්ට ඒ බස් රථයේ මගීන්ගේ ජීවිත රක්ෂණය කරන්න පුළුවන්. ඔයා බස් එකේ යනකොට ඔයා යන බස් එකේ අයිතිකාරයාට පුළුවන් ඕගොල්ලන්ගේ ජීවිත රක්ෂණය කරන්න. ඉතින් සර් එයා කොහොමද දන්නේ අපි මේ බස් එකේ යනවා කියලා? ඔයාම කියලා නෑ. බස් රථයේ හිමිකරුට පුළුවන් බස් රථයේ මගීන්ව රක්ෂණය කරන්න. ඒ කියන්නේ ඕනම වෙලාවක ඒ බස් රථයේ යන මගීන්ගේ ජීවිතය රක්ෂණය කරන්න යන්න පුළුවන්. ඒකෙදි මොකද සර් වෙන්නේ? ඒ කියන්නේ පුතේ හදිස්සියවත් ඔයා එහෙම රක්ෂණ ආවරණයක් අරගෙන තියෙන බස් එකක ගියොත් රක්ෂණ ඔයා යන බස් එක තියෙනවනේ. ඔයා යන බස් එකේ අයිතිකාරයා එයා ওই බස් එකේ රක්ෂණයක් කරන් තියනවා නම් ඔයගොල්ලෝගේ ජීවිත සම්බන්ධව නේ. එතකොට හදිසියවත් බස් එක කොහේ හරි හැප්පිලා ඔයාගේ ඉස්සරහා දතක් එහෙම ගලවලා ගියොත් ඔයාට වන්දියක් ඒ රක්ෂණ සමාගමෙන් අරගෙන දෙන්න ඒ බස් රථ හිමියට පුළුවන්. ඔයාට මොකක් හරි අනතුරක් වුණොත් ඒ බස් එකේදී ඔයාට ඒ අනතුරට අදාළ වන්දි මුදලක් ඒ රක්ෂණ ආයතනයෙන් අරගෙන ලබා දෙන්න බස් රථ හිමියට පුළුවන්. එන මතක තියාගන්න බස් රථ හිමියෙක්ට පුළුවන් අයිතිකරුවෙක්ට තමන්ගේ මගීන්ගේ ජීවිත රක්ෂණය කරන්න. ඒ වගේම වත්කමක කුලීකරුවෙක්ට පුළුවන් අපි හිතමු ඔය කුලියට ඉන්න කෙනෙක් කුලී නිවසක් වගේ වත්කමක කුලීකරුවෙක්ට බදුකරුවෙක්ට පුළුවන් තමන් බද්දට ගත්ත නැත්නම් තමන් කුලියට ගත්ත දීපල රක්ෂණය කරන්න. අපි කොහේ හරි ගිහක කුලියට ඉන්නවා නම් අපි කොහේ හරි තැනක බද්දට ඉන්නවා නම් අපිට පුළුවන් ඒක රක්ෂණය කරන්න. එහෙනම් මතක තියාගන්න ඕන ඔය දේවල්. මෙන්න මේක විභාගයේ අහන ප්‍රධාන දෙයක්. දෙමව්පියන්ට දරුවන්ගේ රක්ෂණය දරුවන්ගේ ජීවිත රක්ෂණය කළ හැකිද? මට කියන දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න පුළුවන්ද බැරිද? බැහැ. බැහැ. දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න බැහැ. උදේ හොඳට මතක තියාගන්න දෙමව්පියන්ට කිසිම වෙලාවක දරුවන්ව රක්ෂණය කරන්න බැහැ. දැන් මෙතන ඉතින් ඉන්ෂුරන්ස් එහෙම තියන අය ගෙවල් වල බැලරෙන්න හදන්න එපා. අනේ අපේ අම්මයි තාත්තයි අපිව රක්ෂණය කළා තියෙන සර් කොහොමද එහෙම බෑ කියන්නේ. එහෙම රක්ෂණය කරන්න බෑ. එතනදි වෙලා තියෙන වෙන එකක් මම කියන්නම්. එතනදි වෙලා තියෙන මෙන්න මේකයි. උදේ රක්ෂණය කියන්නේ දැන් මම උගන්වන මේ සම්ප්‍රදාන මූලධර්ම තුන කතා කරාට පස්සේ ජීවිත රක්ෂණය කියන්නේ. ජීවිත රක්ෂණය කියන්නේ අපේ ජීවිතේ නැති වුණොත් වන්දියක් ලබා ගැනීමේ ක්‍රමය. ජීවිතේ නැති වුණොත් වන්දියක් ලබා ගැනීමේ ක්‍රමය. එතකොට ඒකේ තියෙන අමතර ප්‍රතිලාභයක් තමයි පුතේ ඔය දරුවන්ට මොනවා හරි
අසනීපයක් වුණාම ඒගොල්ලන්ට හදිසියෙ ලෙඩක් වුණාම හරිද? ඒගොල්ලන්ට අසනීපයක් වුණාම ලෙඩක් වුණාම ඒගොල්ලන්ට යම්කිසි වන්දි මුදලක් නැත්නම් යම්කිසි ප්‍රතිකාර ගන්න මුදලක් ලබා දීම කියන්නේ ජීවිත රක්ෂණයේ තියෙන අතිරේක ප්‍රතිලාභයක්. හොඳින් මතක තියාගන්න. ඒ නිසා කවදාවත් ඔයාව රක්ෂණය කරන්න බෑ. ඔයාගේ ජීවිතේ නැති වුණොත් ඕගොල්ලන්ගේ අම්මටයි තාත්තටයි සල්ලි ගලාගෙන ඉන්න විදිය රක්ෂණයක් ගන්න බෑ. හැබැයි ඕගොල්ලන්ගේ අම්මගේ තාත්තගේ ජීවිතය නැති වුණොත් ඒ දරුවන්ට යම් වන්දි මුදලක් ලැබීමේ රක්ෂණයක් තියෙනවා. තමයි නේද ජීවිත රක්ෂණය කියන්නේ. කවදාවත් උතේ දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න බෑ. හොඳට මතක තියාගන්න දරුවන්ව රක්ෂණය කරන්න බෑ. හරිනේ? හරි. එතකොට ඔන්න දැන් මම රක්ෂ හිමිකම විස්තරාත්මකව පැහැදිලිව කියලා දුන්නා. ගැටලුවක් තියෙනවා. තේරුණාද ඔයගොල්ලන්ට? රක්ෂ හිමිකම ගැන තේරුණාද? මැසේජ් එකක් දාන්න බලන්න. තේරුණාද නැද්ද කියන්නේ? පැහැදිලිද? හරි. එහෙනම් අපි දැන් යනවා පුතේ ඊළඟ රක්ෂණ මූල ධර්මයට. ඊළඟ රක්ෂණ මූල ධර්මයට යනවා අපි. හරි. මොකක්ද ඊළඟ රක්ෂණ මූල ධර්මය? ඊළඟ රක්ෂණ මූල ධර්මය තමයි පුතේ උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය. උපරිම විශ්වාසය. පුතේ උපරිම විශ්වාසය. මොකද්ද උපරිම විශ්වාසය කියන්නේ? උපරිම විශ්වාසය කියන්නේ පුතේ රක්ෂණ ගිවිසුමක ඉන්නවනේ ප්‍රධාන පාර්ශ්ව දෙක. රක්ෂිතය ආරක්ෂකයා රක්ෂණ ආවරණය ලබා ගන්න පුද්ගලයයි රක්ෂණ කම්පැනි එකයි. මෙන්න මේ දෙපාර්ශ්වයේ අතර පුතේ රක්ෂිතය කියන්නේ අපි නම් රක්ෂණ ගිවිසුමක් ගන්න අපි මේ රක්ෂිතය. එතකොට පුතේ අපි මේ රක්ෂිතය වශයෙන් අපි රක්ෂිතයා නම් එතකොට අපි රක්ෂණ ආයතනයේ විසින් අපෙන් බලාපොරොත්තු වෙන සියලුම තොරතුරු නොසඟවා එයාට ඉදිරිපත් කරන්න ඕනේ. සියලුම තොරතුරු නොසඟවා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. උදාහරණයක් හිතන්නකෝ මම ජීවිත රක්ෂණයක් ගන්න යනවා කියලා. මම ජීවිත රක්ෂණයක් ගන්න යනකොට මගේ රක්ෂණ සමාගම මම විවිධ දේවල් මොනවද? වයස අහනවා. මම බොරු වයසක් කියනවා. එහෙම කියන්න බෑද? ඇයි ඩෙන්ටිටි බලනවා ඒ නිසා එහෙම කියන්නේ සමහර අපි කියමු කොහොම හරි වංචාවක් කරලා බොරු වයසක් කිව්වා කියලා. එතකොට පොඩි විශ්වාසයක් කාල වෙනවා. උදේ ඊළඟ එක මොකක්ද? ඊළඟ එක තමයි තව එකක් අපි ගමු උදාහරණයක් මගෙන් අහනවා ඒගොල්ලන් මහත්තයා මත්පැන් එහෙම ගන්නවද? මං කියන පිස්සුද? ඔයාලා දැක්කා පේනවා ඔයාලා දැක්කම නිකන් ඒ වගේ පොරක් කියලා. මම මත්පැන් ගන්නවා තියා දැකලවත් නෑ මත්පැන්. එහෙම කියලා මම කියනවා. හැබැයි හිතමු බොරුවට අපි දැන් මම හැමදාම දවසට හවසට මත්පැන් ගන්න කෙනෙක්. නමුත් රක්ෂණ සමාගමකින් අහනවා මම පිස්සුද මේ ඒකේ සමහර වෙලාවට රක්ෂණය කරන්නේ දැන් තනියෙන් නෙමෙයි කියලා රක්ෂණ කම්පැනි කෙනෙක් කෙනවනේ නියෝජිතේ. ඒකට ගෙදර කට්ටියක් ඉන්නවනේ අම්මලා තාත්තලා බිරිඳලා දුවලා පුතාලා හැමෝම ඉන්නවා. ඉතින් ওই කට්ටිය ඉස්සරහ අහනවා මහත්තයා මත්පැන් එහෙම ගන්නවා. මම ඔව් මම හැමදාම අඩියක් ගහලා එහෙම කියන්නේ බෑනේ පුතේ. ඉරිදැජ්ජාවයි සන්තෝෂයි. ඉතින් මොකද කියන්නේ? පිස්සුද මම මත්පැන් දැකලවත් නැහැ. මොනවද මත්පැන් කියන්නේ? එහෙම කියලා අහනවා. එතකොට ආයතනයේ කොහොමද මෙයා මත්පැන් බොන්නේ නැහැ. අනව බොරුවන්නේ කිව්වේ. එතකොට පුතේ ඒ වගේම මගෙන් අහනවා මහත්තයා මොකක් හරි දරුණු ලෙඩක් කියන්නේ මොකක් හරි ලෙඩකට දැන්ට ප්‍රතිකාර එහෙම ගන්නවද? අපි તો මොකක් හරි මම ලෙඩක් තියෙනවා මම දැන්ටම ක්ලිනික් එකේම යනවා බෙහෙත් බොනවා එක පොඩි ලාවට පොඩි ඔපරේෂන් එකක් කරලා එහෙම තියෙනවා. හරි හැබැයි මම කියලා පිස්සුද මම හැමදාම ස්පෝර්ට් කරනවා දවසට දෙපාරක් උදේටයි හවසටයි ජිම් එකට යනවා ගම් වටේ දුවනවා සතියකට සැරයක්. හරිද? මේ ළඟදී ගමහරා දුවලා අවුරුදු 30 ඒකෙත් පළවෙනි යන්නේ මම තමයි. මම එනවා හෙල්දි පොරක් හරිද පේනවනේ ආම්ස් එහෙම කියලා මම දන්න දෙන්න බයිලා ටිකක් ගහනවා. එනකොට පුතේ මොන බොරු කියනවා. එහෙනම් අන්න ඒ වගේ අපේ රක්ෂණ ආයතනයේ අපි ගැන අපේ තොරතුරු අහනකොට අපි හිම බොරු තොරතුරු දුන්නොත් නියම තොරතුරු දෙන්නේ නැත්තම් නොසඟවා ඒ කියන්නේ සංගවලා තොරතුරු සංගවුවොත් අන්න එතනදී පුතේ උපරිම විශ්වාසය කරගන්න. අපේ පැත්තෙන් විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ පැත්තෙන් තියෙනවා. ඒ කියන්නේ සර් ඇයි පුතේ දැන් ඔය රක්ෂණ සමාන දෙන්නවා අරනවා දෙනවා මේවා දෙනවා මෙච්චර දෙනවා සැත්කම් වලදී දෙනවා අතනදී දෙනවා මෙතනදී දෙනවා නිකන් ඉන්නකොටත් දෙනවා පාර යනකොටත් දෙනවා ගෙදර නිදාගත්තත් දෙනවා. කොහොම තමයි එන්නේ රක්ෂණ කම්පැනි එක ගෙදරට එන්නේ දෙනවා කියාගෙන. හැබැයි ගණ්ඩ යනකොට ඔයා හිතන්නේ දෙන්න හිතෙන්නේ ඒගොල්ලන්ට
කිසි දෙයක් දෙන්නේ සමහර එහෙම වැස මෙන්න මේවට දෙන්නේ නෑ මුලින්ම කියනවා හැම ලෙඩකටම දෙනවා සර් අරවා දෙනවා මෙහෙම දෙනවා කියලා අපි හිතමු මොකක් හරි අපි ලෙඩක් හැදලා නැතනම් සර් ඩාක්ටර් කරන් දෙන්නේ නෑ සර් ඊට පස්සේ අපි යන මොකක් හරි අපි හිතමු මේ හදිස්සියේ මොකක් හරි අපේ තුවාලයක් හරි මොකක් හරි වෙලා සර් ඒවට නම් දෙන්නේ නැහැ සර් මේවට තමයි දෙන්නේ අපි හිතමු මේ කොරෝනා දෙන්නේ නැහැ සර් මේ කොරෝනා වසංගතයක් ඉඳන් අයින් කරලා තියෙන්නේ ඔන්න ඔගේ කීකෝ අපි කියන්නේ නම් දෙනවා කියලා අන්තිමට මොනම මුලක්වත් දෙන්නේ පැහැදිලිද අන්න ඒ වගේ බොරු කරන්න බෑ රක්ෂණ ආයතනය අපිට කියන්න ඕනේ පුතේ හරි තොරතුරු මෙන්න මේ අවස්ථාවලදී මේ වගේ මුදලක් මෙන්න මේ විදිහට මෙහෙම දෙනවා කියන හරි ඒ රක්ෂණ ගිවිසුමට අදාළ කොන්දේසි හරියට රක්ෂණ ආයතනය අපිට කියන්න ඕනේ වංචා කරන්න බෑ බොරු කරන්න බෑ හරි එහෙම කරන්න බෑ එතකොට එහෙම කළොත් උපරිම විශ්වාසය කඩ වෙනවා පුතේ ගොඩක් වෙලාවට උපරිම විශ්වාසය කඩ වෙන්නේ අපේ පැත්තේ අපි තමයි බොරු කරන්නේ රක්ෂණ ආයතනයේ කලාතුරකින් තමයි බොරු කරන්නේ එහෙම කරනවා අඩුයි හරිද එහෙම කරන්න බෑ අපි තමයි ගොඩක් වෙලාවට බොරු කියන්නේ ඒ කියන්නේ තොරතුරු සංගවන එහෙනම් අපරක්ෂිතය අතින් තමයි ගොඩක් දුරට මතක තියාගෙන උපරිම විශ්වාසය ගන්න. මේ උපරිම විශ්වාසය කඩුණාට පස්සේ සිද්ධුවකුත් ආවොත් විශ්වාසය කඩ කිරුවේ රත්තරනේ අයියෝ යා කියලා වගේ හදන්නේ මොකද? සිද්ධුවකුත් ආවා මේ උපරිම විශ්වාසය කඩුණාට පස්සේ. එතකොට අපි මේ කතා කරන විශ්වාසය නෙවෙයි පුතේ උපරිම විශ්වාසය කියන්නේ උපරිම විශ්වාසය කියලා කියන්නේ එහෙනම් රක්ෂණ ගිවිසුමට අදාළ පාර්ශවයන් විසින් රක්ෂකයා විසින් රක්ෂිතයාට රක්ෂිතයා විසින් රක්ෂකයාට රක්ෂණ ගිවිසුමට අදාළ සියලු තොරතුරු එළිදරව් කිවි. එහෙම කරේ නැත්තම් කඩ. උදේ බැරි වෙලාවත් අපි බොරු කරොත් මොකද වෙන්නේ? අපි බොරු කරොත් අපි කියනවා අපිට ලෙඩක් නැහැ. අපිට ලෙඩක් තියෙනවා. අපි ලෙඩක් නැහැ කියලා රක්ෂණයක් ගන්නවා. හරි? අපිට කිසි ලෙඩක් නැහැ. අපි මෙහෙම පිස්සුද? එහෙම කවදාවත් ලෙඩක් ඉඳලා නැහැ. හරි? පැන්ඩෝල් පෙත්තක් අදීලා නැහැ. එහෙම කියලා ඉන්ෂුරන්ස් එකක් ගන්න ජීවිත රක්ෂණ. හදිසියේ හිටපු ගමන් මැරෙනවා. මට කලින් ඉඳන් ලෙඩක් තිබ්බා. පොඩි ලෙඩක්. ඒ ලෙඩේ නිසා මැරුණා. මැරෙනකොට හවු වෙනවා. අන්න මැරලා තියෙන්නේ මේ ලෙඩේ මෙයා කාලයක් තිස්සේ තියෙනවා. මෙයා කාලයක් තිස්සේ නම් මේකට බෙහෙත් තරම් තියෙනවා. අන්න රක්ෂණ සමාගමට හවු වෙනවා. එතකොට රක්ෂණ සමාගම මොකද ගන්නෙ? රක්ෂණ සමාගම සලකනවා අපි උපරිම විශ්වාසයෙන් කඩකලා කියලා රක්ෂණ සමාගම රක්ෂණ ගිවිසුම අවලංගු කරලා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. ඒ උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙන්න මෙහෙම හිතමු අපි මෝටර රථ රක්ෂණයක් ගත්ත කියලා අපේ වාහනය සම්බන්ධ රක්ෂණයක්. එතකොට පුතේ මේ වාහනය අපේ පොල් ගහක් යට නවත්තලා තියෙනවා. පොල් ගහක් යට නවත්තලා උඩින් පොල් ගෙඩියක් වල වාහනේ ග්ලාස් එක කුඩු වෙනවා. අපි හිතුව මේ ගිනි ගන්න අපි හිතුව නැත්තම් අපේ ගෙදර මොකක් හරි ගින්නක් ඇති වෙලා ගිනි ගන්නවා. හරිද? අපේ ගින්නක් ඇති වෙලා ගිනි ගන්නවා. වාහනේ ගිනි ගන්නවා. එතකොට අපි මෝටර රථ රක්ෂණයක් කරන් තියෙනවා. අපි රක්ෂණ කම්පැනිට කතා කරලා කියනවා මෙහෙම බලන්නකෝ මගේ වාහනේ මේ අද ගෙදරදී පොඩ්ඩක් එළියට ගන්නකොට එකපාරට ගිනි ගත්තනේ වාහනේ අන්න ඔක්කොම පිච්චුනානේ ඒක කියලා කියනවා. උදේ ඇත්තටම මෙහෙම නෙවෙයි ගෙදර මොකක් හරි ගින්නක් ඇති වෙලා වාහනේ ගිනි ගන්න. ඒ කියන්නේ අපි බොරුවක් තමයි මේ රක්ෂණ සමාගමට කියන්නේ. වාහනේ දෝෂයක් නිසා නෙවෙයි උනේ. එතකොට රක්ෂණ සමාගම අපිට වන්දි ගෙවන්නේ. අන්න ඒ වගේ අපි රක්ෂණ සමාගමට නියම තොරතුරු දෙන්නේ නැති වෙලාවට රක්ෂණ සමාගමට පුළුවන් අපි උපරිම විශ්වාසයේ කඩකලා කියලා සලකලා රක්ෂණ ගිවිසුම අවලංගු කරලා දාන්න. නෝ තමයි උපරිම විශ්වාසය කියන්නේ. මෙන්න තුන්වෙනි මූලධර්මය හානි පූර්ණය. හානි පූර්ණය. මොකද්ද සර් හානි පූර්ණය කියන්නේ? උදේ හානි පූර්ණය කියන්නේ මෙන්න මේකයි. හානි පූර්ණය කියන්නේ රක්ෂණය කරන දේපලට අවදානමක් සිදු වුණාම හානියක් සිදු වුණාම අපි රක්ෂණය කරනවනේ දේපල. તો ජීවිතේ අපි රක්ෂණය කරපු ජීවිතය හරි දේපල හරි අදාළ අවධානමට ලක් වුණාම උදේ ඒ දේපල නැවත යථා තත්ත්වයට පත් කරගන්න ඒ දේපල නැවත යථා තත්ත්වයට පත් කරගන්න ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දෙනවට අපි කියනවා හානි පූර්ණය. හානිය පූර්ණය කරනවා. හානිය කවර කරනවා. හානිය නැවත යථා තත්ත්වයට පත් කරනවා. අපේ වත්කම අපේ දීපල අවධානයකට ලක් වුණාම ඒ කියන්නේ අපේ දීපලට හානියක් වුණාම එම හානිය නැවත යථා තත්ත්වයට කියන්නේ හිතිය දැනටම පත් කරගන්න ප්‍රමාණවත් වන්දියක් ලබා දෙනකොට අපි කියනවා හානි පූර්ණයි. අපේ වාහනේ හැප්පුණොත් හදිසියෙවත් ඒක කලින් තිබ්බ වගේම හදාගන්න අපිට ඒ හානියට අදාළ ප්‍රමාණවත් වන්දියක් හානි පූර්ණයේදී ලබා දෙන්න. හරිද? පුතේ ඊළඟ වැදගත් දේ තමයි හානි පූර්ණය ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ.
ජීවිත රක්ෂණයට හානි පූර්ණේ අදාළ වෙන්නේ නැහැ. ඇයි පුතේ යම් පුද්ගලයෙක්ගේ ජීවිතය හානි වුණාම ඒක නැවත තිබ්බ තැනටම පත් කරන්න බෑ. නේ මිනිස්සෙක් මරුණොත් එයාට නැවත පණ දෙන්න බෑ. මිනිහෙක් මරුණොත් එයාට රක්ෂණය පණ දෙන්න බෑ. අතක් පයක් කැඩුණොත් තිබ්බා වගේම කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න ජීවිත රක්ෂණය සමාන හානි පූර්ණය ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. එහෙනම් මොකද හානි පූර්ණය කියන්නේ? හානි පූර්ණය කියන්නේ රක්ෂණය කරන ලද දේපල අපි රක්ෂණය කරන ලද දේපල අදාළ අවධානමට ලක් වුණාම රක්ෂණය කරන ලද දේපල අදාළ අවධානමට ලක් වූ විට එව දේපල නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දීමට අපි කියනවා හානි පූර්ණය. අයි බලමු. රක්ෂණය කරපු දේපල අදාළ අවධානමට ලක් වුණාම එම දේපල නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දෙනවට අපි කියනවා පුතේ හානි පූර්ණය. ඒක ජීවිත ලක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. හරිනේ. ඊළඟට මේ හානි පූර්ණේ මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා. මේක අපිට තියාගන්න. ගණන් වලදී වැදගත් ඒවා ගණන් එහෙම වෙන්න පුළුවන්. පුතේ මගේ වාහනය ලක්ෂ 50යි. මම කිව්වේ මතකද? ලක්ෂ 50ක කාර් එකක් ගත්තා කියලා. මට පුළුවන් ඕන පුතේ මගේ වාහනේට ෆුල් ඉන්ෂුරන්ස් එකක් ගන්න. ෆුල් ඉන්ෂුරන්ස් එක ෆුල් එකක් දාන්න පුළුවන්. ෆුල් ඉන්ෂුරන්ස් එක. ඒ කියන්නේ මගේ වාහනේ ලක්ෂ 50කට ඉන්ෂුරන්ස් කරන්න පුළුවන්. හදිසියේ අවදානමක් වුණොත් සම්පූර්ණ මුදලම ලැබෙනවා. පුතේ මගේ වාහනේ ලක්ෂ 50යි නම් මගේ වාහනේ ලක්ෂ 50යි. එතකොට මගේ වාහනේ ලක්ෂ 50යි. එතකොට මම මේ වාහනේ පුතේ ලක්ෂ 50ක ඉන්ෂුරන්ස් එකකට දානවා. ඒ කියන්නේ වාහනේට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා. සම්පූර්ණ වාහනේ වටිනාකමට ඉන්ෂුරන්ස් කරනවා. එහෙනම් මේ වාහනේ හැප්පුණා කියලා හිතන්නකෝ. දැන් මේ වාහනේ හැප්පුණා. හැප්පිලා මේකට රුපියල් ලක්ෂ 20ක් යනවා හදන්න. ලක්ෂ 20ක් යනවා හදන්න. මේක හැප්පුණා. හැප්පිලා දැන් ඉස්සරහා පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ ටික හදාන්න ලක්ෂ 20ක් යනවා. මම වාහනේට අරන් දෙනවා ලක්ෂ 50ක ඉන්ෂුරන්ස් එකක්. මට කියන රක්ෂණ සමාගම කීයක් දෙනවද? ලක්ෂ 20යි. ලක්ෂ 20ම දෙනවා. මේ ලක්ෂ 20ම. ඉතින් සර් ලක්ෂ 50ක ඉන්ෂුරන්ස් එකක් ගත්තා නම් රක්ෂණ සමාගමේ ලක්ෂ 50ක් ගන්න පුළුවන්. එහෙම ගන්න බෑ. රක්ෂණයෙන් වාසි ගන්න බෑ. රක්ෂණය කියන්නේ සූදුවක් නෙවෙයි. රක්ෂණය කියන්නේ ගේම් එකක් නෙවෙයි. රක්ෂණයෙන් කවදාවත් වාසි වෙන්න බෑ. රක්ෂණයේදී වෙන්නේ නැවත තිබ්බා වගේ තත්ත්වයටපත් වෙන්න ප්‍රමාණවත් වන්දියක් දෙන්නේ. මං හිතිය තැනටමපත් වෙන්න. මගේ වාහනේ තිබ්බා වගේම හදා ගන්න ලක්ෂ 20ක් යනවා. ලක්ෂ 20ම රක්ෂණ කම්පැනි එකෙන් මම දෙනවා. උදේ ලක්ෂ 50ක හානියක් වුණොත් ලක්ෂ 50ක හානියක් වුණොත් ලක්ෂ 50ක් දෙන්න. ලක්ෂ 50ක හානියක් වුණොත් ඉතින් ලක්ෂ 50ම ගන්න පුළුවන්. හරිද? හානිය ලක්ෂ 20යි නම් ඒ ලක්ෂ 20ම ගන්න පුළුවන්. බැරි වෙලාවත් අපි හිතුව මගේ වාහනේ ලක්ෂ 50යි මම ගන්න පුතේ ලක්ෂ 25ක රක්ෂණයක් කියලා භාගයේ රක්ෂණය කරනවා. ලක්ෂ 25ක රක්ෂණයක් දානවා. වාහනේ වටිනාකමෙන් භාගයක් රක්ෂණය කරනවා. එහෙනම් ලක්ෂ 20ක හානියක් වුණොත් මට හම්බ වෙන්නේ කීයද? ලක්ෂ 10යි. ලක්ෂ 10යි. මට හම්බ වෙන්නේ ලක්ෂ 10යි. මොකද මම වාහනේ වටිනාකමෙන් භාගයකට තමයි පුතේ රක්ෂණය කළේ. භාගයකට රක්ෂණය කළේ. එහෙනම් මට දෙන්නේ රක්ෂණයේදී මට වන්දි විදිහට හම්බ වෙන්නේ හානියින් භාගයයි ඉතුරු භාගය මම දරා ගන්න ඕනේ. මේ මොන ලක්ෂ 10ක ඉන්ෂුරන්ස් එකක් දාන්න. ලක්ෂ 10ක එක. එහෙනම් මට කී දාන්න වෙන්නේ? ලක්ෂ 20ක හානියක් වුණොත් කීයද දෙන්නේ? ලක්ෂ 10ක ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් වාහනේ ලක්ෂ 50යි දානවා ලක්ෂ 10ක ඉන්ෂුරන්ස් එකක්. එහෙනම් ලක්ෂ 20ක හානියක් වුණොත් මට කීයක් දෙන්න ඕනේ? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. හරිද? ලක්ෂ 4යි. ලක්ෂ 4යි. ලක්ෂ 4යි. කොහොමද ලක්ෂ 4 ගත්තේ? මේ බලන්න. පුතේ වාහනේ ගාන ලක්ෂ 50යි. වාහනේ ගාන ලක්ෂ 50යි. දාපු රක්ෂණයේ ලක්ෂ 10යි.
පුතේ වාහනේ ගාන ලක්ෂ 50යි දැන් මේ ලක්ෂ 10ක රක්ෂණය. මේ වාහනේ ගාන ලක්ෂ 50යි. හැබැයි රක්ෂණය කරේ ලක්ෂ 10යි. ඒ කියන්නේ ඇත්තටම රක්ෂණය කළා කියන්නේ වාහනේ වටිනාකමෙන් කීයෙන් එකක්ද? රක්ෂණය කළා කියන්නේ වාහනේ වටිනාකමෙන් කීයෙන් එකක්ද? 5 එකක්. 5න් එකයි. රක්ෂණය කළා කියන්නේ 5න් එකයි. මේ වාහනේ වටිනාකම ලක්ෂ 50යි. දැන් මේ ලක්ෂ 10ක ඉන්ෂුරන්ස් එකක් 5න් එකයි. එහෙනම් පුතේ හානියනුත් හම්බ වෙන්නේ 5න් එකයි. හානිය ලක්ෂ 20යි නම් ඒකෙන් 5න් එකක් කියන්නේ ලක්ෂ කීයද? 4යි හම්බ වෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න දැන් රක්ෂණ මූලධර්ම තුනම මම කියලා දුන්නා. මට කියන්න මොකක්ද ඔයගලගේ தত্ত্বය කියලා? තේරුණාද? වැඩේ හරියද අවසානද? ඉතුරු කොටසට යන්න. තේරුණා. අර්ථයෙන් සම්බන්ධ වෙච්ච අයට මොකද தত্ত্বය? සයිමා පාඩම මොකද තේරලා තියෙන්නේ? දැන් තේරලා නැද්ද? හරි. ඊළඟට අපි යනවා රක්ෂණ වර්ග දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ රක්ෂණ වර්ග දෙක ගැන. ඊළඟට තමයි ජීවිත රක්ෂණය. අපි කතා කරනවා මුලින්ම ජීවිත රක්ෂණය ගැන. මොකක්ද ජීවිත රක්ෂණය කියන්නේ? පුතේ ජීවිත රක්ෂණය කියන්නේ අපේ ජීවිතේ නැති වුණොත් අපෙන් යැපෙන අය ඉන්නේ. අරස කලින් කිව්වේ කුරුළු අම්මා කුරුළු තාත්තා කෑම ගේනකම් කුරුළු පැටව් බඩගින්නේ කට අරගෙන බලන් ඉන්නවා වගේ ගෙදර මුදල් උපයන පුද්ගලයා හදිස්සියවත් නැති වුණොත් ගෙදර අනිත් අය බඩගින්නේ. ඒ වගේ තමයි පුතේ. දැන් මගේ ගෙදර මම තමයි මුදල් උත්පාදනය කරන්නේ. එතකොට මම උපයන මුදල් වලින් තමයි අනිත් අය ජීවත් වෙන්නේ. එතකොට මට හදිස්සියේ කරදරයක්, අකරතැබ්බයක්, ජීවිත හානියක් වුණොත් අනිත් අයට ජීවත් වීමේ ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් මගේ ජීවිතය නැති වුණොත් අනිත් අයට ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණවත් වන්දියක් ලැබෙන විදිහට මම රක්ෂණයක් ගන්නවා නම් අන්න ඒකට කියනවා ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණයේදී වෙන්නේ තමන්ගේ ජීවිතය නැති වුණොත් හරිද? පුද්ගලයෙක්ගේ ජීවිතය නැති වුණොත් ඔවුන්ගේ යැපෙන්නන්ට වන්දි මුදලක් ලබා දීමේ ක්‍රමවේදය තමයි ජීවිත රක්ෂණය කියන්නේ. පුතේ ජීවිත රක්ෂණය දැන් ටික දියුණු වෙලා ඒකේ අමතර ප්‍රතිලාභ ගොඩක් ඇවිල්ලා තියෙනවා. මොනවද? ජීවිත රක්ෂණයේ තියෙන අමතර ප්‍රතිලාභ තමයි දැන් ජීවිතේ නැති වෙන්න ඕනේ. හදිස්සියේ ලෙඩක් ඇවිල්ලා ස්පිරිතාලයකට ගියොත් ඒකට සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම ඔපරේෂන් එකක් කරොත් ඒකට සල්ලි ගන්න පුළුවන්. ඒ ඔපරේෂන් එකට යන මුදල අපේ ජීවිත රක්ෂණ ගිවිසුමෙන් ගන්න පුළුවන්. ඒ ජීවිත රක්ෂණයේ ගිවිසුමේ තියෙන අමතර ප්‍රතිලාභ ඒවත් දැන් ඇඩ් කරලා තියෙනවා. හරි. ඒ උදාහරණයක් විදිහට ඉස්සර ටියුෂන් කියලා එකක් තිබුණේ නැහැ. ටියුෂන් ආවේ මුලින්ම ඉස්සර පාසල් වලින් ඉගෙන ගන්න ටියුෂන් ආවා. ටියුෂන් ගුරුවරු මොකද කරන්නේ? උගන්වනවා. එන්න කියනවා උගන්වනවා එහෙම කරනවා. ඊට පස්සේ ටික දැන් මේක දියුණුවලා මොකද? දැන් අපි ක්ලාස් උගන්වනවා පේපර් ක්ලාස් කියලා වෙනම කරනවානේ. ඊට පස්සේ තව සමහර කෙටි ප්‍රශ්න පත්‍ර කියලා කරනවා. ඊළඟට මොඩල් පේපර්ස් කියලා වෙනම දවසක් උගන්වනවා. ඉතින් දැන් ඔය විද්‍යා පන්ති එහෙම යනවා ගොඩක් දන්නේ නැති. ඊළාසගේ පන්ති වල එහෙම ගොඩාක් පන්ති තියෙනවානේ. එක පන්ති තියෙනවානේ. එක කීකේව තියෙනවා. මේ පේපර් ක්ලාස් කියයි, කෙටි ප්‍රශ්න පත්‍ර කියයි, පාස් පේපර් ක්ලාස් කියයි, ඊළඟට පළාත් පේපර් ක්ලාස් කියයි, ඔයගේ එක යුනිට් පේපර් කියයි. මේවෙම තියෙනවා. අන්න ඒ වගේ අලුත් දේවල් කරලා අනිත් අය අතර අපි වෙනස් කියලා පෙන්වන්න වෙනවනේ. නැත්නම් දැන් රක්ෂණ කම්පැනි තියෙනවනේ පුතේ එක රක්ෂණ කම්පැනි. හැමෝගෙම එකම රක්ෂණය නම් මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ රක්ෂණය දියුණු වෙලා ටික කාලයක් යනකොට අලුත් දේවල් හඳුන්වා දුන්නා. ඒව තමයි ඔය හදිසියේ අනතුරක් වුණොත් ඒකට වන්දියක් දෙනවා. හදිසියේ ඔපරේෂන් එකක් කරොත් ඒකට ගාවක් දෙනවා. අන්න ඒවත් ඇවිල්ලා ජීවිත රක්ෂණයේ තියෙන අතුරු ප්‍රතිලාභ. ජීවිත රක්ෂණය කියන්නේ ඔපරේෂන් එකක් කරනකොට සල්ලි දෙන එක නෙවෙයි. ජීවිත රක්ෂණය කියන්නේ අසනීපයක් වුණොත් ඒකට යන වෛද්‍ය ගාස්තුව දෙන එක නෙවෙයි. ජීවිත රක්ෂණය කියන්නේ තමන්ගේ ජීවිතේ නැති වුණොත්
යැපෙන්නන්ට වන්දි ලබා දීමේ ක්‍රමය. හරිද? එතකොට ජීවිත රක්ෂණයේ ආගන්න ජීවිත රක්ෂණය ආගන්න ජීවිත රක්ෂණය. පුතේ ජීවිත රක්ෂණය දී මොනවද තියෙන ප්‍රතිලාභ අපි බලමු පොඩ්ඩක්. ජීවිත රක්ෂණයේ තියෙන ප්‍රතිලාභ තමයි පළවෙනි එක තමයි පුතේ ජීවිත රක්ෂණය ආයෝජන ක්‍රමයක්. මේක ආයෝජන ක්‍රමයක්. ඇයි? ඉතුරු ක්‍රමයක්. පුතේ ජීවිත රක්ෂණයේදී අපි කරන්නේ අපිට පුළුවන් යක් ප්‍රමාණයක් මේකේදී දානවා. දැන් අපේ රක්ෂණ කම්පැනි අහනවා ඇවිල්ලා ඔයාලට කීයක්ද පුළුවන් රක්ෂණ පිළිසුම දාන්න මාසිකට. වෙන මාසිකට රුපියල් 5000ක් වගේ අවුලක්. එහෙනම් පුතේ මතක තියාගන්න මේ ජීවිත දැන් වාහනේ මේ ඔයාලට කලින් මම පෙන්වන්නේ නේද මගේ වාහනේ ගාන ලක්ෂ 50යි කියලා. ලක්ෂ 50යි කියලා. පුතේ ලක්ෂ 50යිනේ. මගේ වාහනේ මට රක්ෂණය කරනකොට ලක්ෂ 50ක ඉන්ෂුරන්ස් එකක් දාන්න පුළුවන්. හරි උපරිම ලක්ෂ 50යි. ලක්ෂ 50ට වැඩි ඉන්ෂුරන්ස් කරන්න බෑ. වාහනේ උපරිම ගාන ලක්ෂ 50යි නම් වාහනේ උපරිම ගානට විතරයි රක්ෂණය කරන්න පුළුවන්. එතනින් එහාට රක්ෂණය කරන්න. මට ලක්ෂ 100ක විතර නැත්නම් කෝටියක රක්ෂණයක් ගන්න බෑ මගේ වාහනේට. මගේ වාහනේ වටින්නේ ලක්ෂ 50යි නම් මට කෝටියක රක්ෂණයක් ගන්න බෑ. මතක තියාගන්න. එතකොට පුතේ නමුත් මගේ ජීවිත රක්ෂණය මට පුළුවන් ඕන තරම් දාන්න. මට පුළුවන් කෝටි ගානක් පුළුවන් ජීවිත රක්ෂණය දාන්න. මිලියන ගානක් පුළුවන් දාන්න පුළුවන්. බිලියන ගානක් පුළුවන් දාන්න පුළුවන්. ඕන තරම් ජීවිත රක්ෂණයක් දාන්න පුළුවන් මට. ඇයි? ඒකට හේතුව පුතේ තමන්ගේ ජීවිතයේ වටිනාකම කාටවත් තීරණය කරන්න බෑ. ජීවිතයේ වටිනාකම අසීමිතයි. ඒ නිසා තමන්ගේ ගෙවීමේ හැකියාව මගේ ගෙවීමේ හැකියාවක් තමයි මගේ ජීවිත රක්ෂණ ඔප්පුවේ වටිනාකම තීරණය වෙන්නේ. මම දාන රක්ෂණ ඔප්පුවේ ගාන ලක්ෂ 50ද ලක්ෂ 20ද ලක්ෂ 10ද ලක්ෂ 2ද කෝටියද කෝටි 20ද ඒක තීරණය වෙන්නේ මගේ ගෙවීමේ හැකියාව. රක්ෂණ කම්පැනි ආවා මහත්තයාට මාසෙට කී ගාණක් දාන්න පුළුවන්? මම කියන මාසෙට 5000ක්. තව එකෙක් කියන්නේ මම මාසෙට 20000 ගාණක් දානවා. තව කෙනෙක් කියනවා මට මාසෙට ලක්ෂයක්වත් පුළුවන්. අන්න පුතේ අපි දාන ප්‍රමාණයත් එක්ක ගෙවීමේ හැකියාවත් එක්ක රක්ෂණ ඔප්පේ වටිනාකම තීරණය. එතකොට මේක මම කියවනේ ආයෝජනයක් කියලා ඉතිරි කිරීමක් කියලා. ඒකට හේතුව පුතේ මේකේ තැන්පත් කරන මුදල් අපි ඒවා අපිට යම් කිසි කාලයක් අවසානයේ නැවත ලබා ගන්න පුළුවන්. ලැබෙන්නේ නිකන් නෙවෙයි පුතේ ඒකට පොඩියක් එක්ක නැවත අපිට ලැබෙනවා. ජීවිත රක්ෂණයේදී අපි රක්ෂණය කරන මුදල පොලියක් එක්ක නැවත අපිට ලැබෙන නිසා මේක හොඳ ආයෝජනයක් කියලා ගන්න පුළුවන්. අර ඒක තමයි එක ප්‍රතිලාභය. ඊළඟ එක අපේ ජීවිතේ නැති වුණොත් දැන් අපි රක්ෂණය කරන්නේ ජීවිතේ නැති වුණොත් කියලානේ. එහෙනම් ජීවිතය හදිසියවත් නැති වුණොත් අපි රක්ෂණ ඔප්පුව ආරම්භ කරලා අවසාන වෙන්න කලින් මේ හදන්න මොකද ආවොත්තේ අවුරුදු 20ක රක්ෂණ ඔප්පුවක් වසර 20ක රක්ෂණ ඔප්පුවක්. ඒ කියන්නේ හැම මාසෙම ගානේ අවුරුදු 20ක් ගෙවන්නක් කියලා රක්ෂණ ඔප්පුවක් දානවා. මේකේ ගාන ලක්ෂ 50යි. ලක්ෂ 50ක ඉන්ෂුරන්ස් එකක් දාන්නේ හොඳේ. දැන් ලක්ෂ 50ම මට අද ගෙවන්න නෑනේ පුතේ. මයිකව සල්ලි තියනවාද අද ලක්ෂ 50ක් ගෙවන්න? එහෙම නෑනේ. මං කියනවා ටික ටික වෙන්නේ. මං හැම මාසෙම ටික ටික අවුරුදු 20ක් ගෙවන්නම්. අවුරුදු 20ක් වෙනකන් හැම මාසෙම ටික ගෙවන්නම්. මට අවසානයේ ලක්ෂ 50ක් ඕනේ. මෙන්න ඉන්ෂුරන්ස් එක. එහෙනම් ඒගොල්ලන් කියනවා සර් හැම මාසෙම රුපියල් 10000 ගානේ දාන්න. හැම මාසෙම 10000 ගානේ දාන්න කියලා. මං හැම මාසෙම පුතේ අවුරුදු 20ක් වෙනකන් 10000 ගානේ දානවා. හැබැයි මං දාන ගානේ වටිනාකම ලක්ෂ 50 නෑ. දැන් මම මේ හැම මාසෙම 10000 අවුරුදු 20ක් යනකම් දානවනේ. ඒ දාන ටික එකතු කරලා බැලුවහම ලක්ෂ 50ක් එන්නේ නැහැ. ලක්ෂ 50ක් එන්නේ නැහැ. හොඳේ. ලක්ෂ 50ක් එන්නේ නැහැ. ඊට වඩා අඩු ගාණක් එන්නේ. හැබැයි ඒ අවුරුදු ගාණේ ඉවරුනාට පස්සේ 20 ඉවරුනාට පස්සේ මං ජීවත් වෙලා හිටියොත් මැරෙන්නේ නැතුව හිටියොත් මට අනිවාර්යයෙන්ම අර දාපු සල්ලි ටික පොලියක් එක්කම මගේ රක්ෂණ කම්පැනි මට දෙන්න. එක වාසියක්. ඒ නිසා අපි මේ කිව්වා ආයෝජනයක් ඉතිරි කිරීමේ මාර්ගය. බැරි වෙලාවත් පුතේ අපි රක්ෂණය පටන් අරගෙන අවුරුද්දේදී මැරෙනවා. පළවෙනි අවුරුද්දේ මැරෙනවා මම මැරෙනවා පළවෙනි අවුරුද්දේ. එතකොට බලමු මාසයකට 10000 ගානේ පුතේ අවුරුද්දයිනේ. ඒ කියන්නේ මාස 12යිනේ. දාලා තියෙන්නේ කීයද? 1,20,000. දාලා තියෙන 1,20,000යි. මට රක්ෂණ කම්පැනි එක මම මැරුණාට පස්සේ මට සල්ලි දෙන්න බෑනේ. මගේ යැපෙන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට කීයක් දෙනවද? මම පළවෙනි අවුරුද්දේ මලොත් ලක්ෂ 50. අන්න හරි. ලක්ෂ 50ම දෙනවා. පුතේ
කරන්න දෙයක් නැහැ. මම ගෙවලා තියෙන්නේ ලක්ෂයකයි 1,20,000 කියලා ලක්ෂණ සමාගම 1.20ක් දෙන්න බෑ. ඒගොල්ලෝ අවදානම් බාරගත්තනේ. ඒගොල්ලෝ කියවනේ හරි මහත්යන් යනොත් හරි අපි ඔයගොල්ලන් ගෙදරට මේ ගාන දෙන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් එක. අපි මාසෙකට 10,000 ගාන එමිට ඒගොල්ලන්ට ගෙවනවා. ගෙව ඉන්නකොට දැනනවා. දැනුණොත් පුතේ අන්න අපේ යැපෙන අයට ලක්ෂ 50ක් දෙනවා. එහෙනම් මතක තියාගන්න මේක එකක් තමයි ඔප්පුව කල්පිරකම් හිටියොත් අවුරුදු 20 වෙනකම් අපි හිටියොත් ගෙවපු මුදල් පොඩියත් එක ගන්න පුළුවන්. ඒ වගේම මේක ආයෝජන මාර්ගයක්. අදිසේවත් කල්පිරීමට කලින් අපි මිය ගියොත් යැපෙන්නන්ට මුදල් දෙනවා. ඊළඟට මේ ජීවිත රක්ෂණයේ තියෙන තව වාසියක් තමයි මේ ජීවිත රක්ෂණ ඔප්පුව ඇපේට තියන්න පුළුවන්. ඔයාට ණයක් ගන්නකොට ඇපයක් විදියට මේක තියන්න පුළුවන්. ඔය ණය මුදලක් ගන්නකොට ඔයාට ජීවිත රක්ෂණයක් තියෙනවා. කියන එක ඇපයක් විදියට තියලා ණය ගන්නත් පුළුවන්. මේක අපසුරකුමක් විදියට භාවිතා කරගන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිත රක්ෂණ ඒ තව වාසි තියෙනවා පුතේ මේකේ විවිධ දීමනා ප්‍රතිලාභ ලැබෙනවා. උදාහරණයක් දරුවන්ගේ විවාහවලදී දරුවෝ විවාහ වෙනකොට දරුවන්ගේ විවාහවලදී දරුවන්ගේ උත්සවවලදී නේ ඔන්න ඔය වගේ දේවල් වලදී මොනවා හම් වෙනවද? යම් කිසි ඔය දීමනා ත්‍යාග ලබා දෙනවා. සමහරවිට දරුවෝ විවාහ වෙනකොට රක්ෂණ ආයතනයේ ගානේ යම් මුදලක් නොමිලේ දෙනවා. දරුවෝ ශිෂ්‍යත්වයේ පාස් වුණොත් විශ්වවිද්‍යාලයට තේරුණොත් යම් මුදලක් රක්ෂණ සමාගමෙන් නොමිලේ දෙනවා. දීමනා ත්‍යාග හම් වෙනවා. ඒ වගේම හදිසි අසනීපයක් වුණොත් සැක්කමක් වුණොත් දැන් ඔපරේෂන් එකක් කරන්න උනොත් වන්දි මුදලක් ගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිත රක්ෂණයේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. හරි. දැන් අපි කතා කරනවා දීපල රක්ෂණය ගැන. දීපල රක්ෂණය. ඒ අහගන්න මම තව එකක් කියලා දෙන්න. මේ රක්ෂණය කියන වචනය ඇත්තටම භාවිතා කරන්නේ දීපල රක්ෂණයට. ජීවිත රක්ෂණයට අපි කියනවා වෙන නමක්. මොකද්ද කියන්නේ ජීවිත රක්ෂණය කියන නම? ආරක්ෂණය ආරක්ෂණය රක්ෂණය කියනවා ආරක්ෂණය කියලා. ආරක්ෂණ ජීවිත රක්ෂණයට කියන හරිම නම තමයි ආරක්ෂණය. ජීවිත රක්ෂණයදී කරන්නේ ආරක්ෂණය. රක්ෂණය කියන වචනේ නියමටම ගැලපෙන්නේ දීපල රක්ෂණය. දීපල රක්ෂණය. දීපල රක්ෂණය කියන්නේ අපි ගාව තියෙනවා නම් දීපල. අපි ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවා නම් අපි ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවා නම් අපිට පුළුවන් අපේ දීපල රක්ෂණය කරන්න. ඒ කියන්නේ ඒවට හානියක් වුණොත් වන්දියක් ලබා ගන්න පුළුවන් විදිහට අපිට පුළුවන් අපේ දීපල රක්ෂණය කරන්න. ඒක තමයි දීපල රක්ෂණය කියලා කියන්නේ. එතකොට මේ දීපල රක්ෂණ වර්ග තියෙනවා. උදාහරණ මාර්ගස්ථ අනතුරු රක්ෂණය, සමාන මේ මෝටර වාහන අනතුරු රක්ෂණය, නේ මෝටර රථ රක්ෂණය, මෝටර රථ අනතුරු රක්ෂණය, අදිසි අනතුරු රක්ෂණය, සොරබිය රක්ෂණය. සොරබිය රක්ෂණය කියන්නේ හොරකම් වලින් වෙන්න පුළුවන් අපේ දීපල එහෙම අරන් යන්න පුළුවන් සොරබිය. සොරබිය රක්ෂණය, ගිනිහානි රක්ෂණය, සමුද්‍ර රක්ෂණය, සමුද්‍ර රක්ෂණය, මුහුදු වවුදුරු රක්ෂණය. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මුහුදු වෙනදාමේදී ඒ කියන්නේ අපි විදේශ රටවල් අතර නැව් වලින් බහන්න ප්‍රවාහනය කරද්දී සමුද්‍ර රක්ෂණය, මුහුදු වවුදුරු රක්ෂණය ඒ වගේ දේවල් ගන්න. ඒ වගේම මාර්ගස්ථ මුදල් රක්ෂණය, මාර්ගස්ථ මුදල් රක්ෂණය තියෙනවා. ඒ කියන්නේ අපේ උදාහරණයක් බැංකුව අපි හිතමු බැංකුවක් හරි මොකක් හරි වගේ ආයතනයක් කියලා අපි මෙතන මුදල් එහෙ මෙහෙ පරිහරණය කරනවා ගෙනියනවා නම් අපි වාහන වලින් එහෙට මෙහෙට මුදල් ගෙනියනවා නම් ඒ සමහර ආයතන තියෙනවා ඔයගොල්ලන් දන්නවද ගෙයින් ගෙට කියලා ණය එකතු කරන ආයතන ගෙයින් ගෙවල් වලට යනවා ණය එකතු කරන්න කඩවල වලින් ණය එකතු කරන්න යනවා සල්ලි එකතු කරන්න අන්න මේ යනකොට ඒගොල්ලන්ගේ සල්ලි හදිස්සියේ ඔය පාරකින් ඉඳලා හොරු එහෙම ගහලා කරලා සල්ලි ගන්න පුළුවන් අන්න ඒ වගේ ආයතන වල හොඳයි මාර්ගස්ථ මුදල් රක්ෂණයක් ගන්න එක හදිස්සියේ මොරෙක් පැනලා පාරේදී සල්ලි හොරගම් කරොත් රක්ෂණ ආයතනයෙන් වන්දියක් ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. හොඳයි. තමයි රක්ෂණ වර්ග. ප්‍රමුඛ දීපල රක්ෂණ, දීපල රක්ෂණ, හදිසි අනතුරු රක්ෂණය, මෝටර රක්ෂණය වගේ ගොඩාක් ඒවා තියෙනවා. එතකොට දීපල රක්ෂණය කොහොමද ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ? ඉතින් දීපල රක්ෂණයේ පළවෙනි වැදගත්කම තමයි දීපල රක්ෂණයේදී අදාළ දීපල හානියකට ලක් වුණොත් අදාළ දීපල අනතුරට ලක් වුණොත් අදාළ දීපල ඒ අවදානකට ලක් වුණොත් අපිට වන්දි මුදලක් ගන්න පුළුවන්. ඒක තමයි දීපල රක්ෂණයේ පළවෙනි වාසිය. අපි රක්ෂණය කරපු දීපල අදාළ අවදානකට ලක් වුණොත් වන්දි මුදල් ලබා ගන්න පුළුවන්. දෙවනි එක බලන්න දෙවනි එක තමයි පුතේ
අපි දැන් මේ ව්‍යාපාරය කරගෙන යනකොට දැන් සර් පාඩම මතකද කිව්ව එකපාරට අකුණක් දාලා සර් කම්පියුටර් එක පිච්චුනොත් ඒක පන්ති කරගෙන යන්න බෑනේ. දැන් මට හදලා යන්න පන්ති තියෙනවා. තව පන්ති තුනක් තියෙනවා හදලා යන්න. හරි. මේ කලිය වෙනකොට දෙක තුන වෙනවා. එතකොට මට ඒක කරන්න වෙන්නේ නැහැ. ඒක උදේට පන්ති තියෙනවා. කම්පියුටර් පිච්චුනොත් මුත් ගන්න වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාරයක් අපි කරගෙන යන අතරතුර එකපාරට අවදානමක් වුණොත්, හානියක් වුණොත්, අපේ දේපල විනාශ වුණොත්, ගින්නක් ඇති වෙලා අපේ දේපල ටික ඔක්කොම ගිනි ගත්තොත්, ඉතින් අපිට එකපාරට ව්‍යාපාරය කරගෙන යන්න බෑ. සමහර විට අපි අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ඇවිල්ලා මේ ව්‍යාපාර දැන් දියුණු කරගෙන ඉන්න පුළුවන්. එකපාරට ගින්නක් ඇති වෙලා අපි අවුරුදු ගාණක ප්‍රතිඵල නැති වෙන්න පුළුවන්. එතකොට අපිට ව්‍යාපාර ඉස්සරහට කරගෙන යන්න බෑ. එහෙනම් දේපල රක්ෂණය ව්‍යාපාර අඛණ්ඩව කරගෙන යාමට වැදගත් වෙනවා. ව්‍යාපාර අඛණ්ඩ කරගෙන යාමට මේ දේපල රක්ෂණය ගොඩක් වැදගත්. මොකද දේපල රක්ෂණයේදී අපිට වන්දි අරගෙන ටක් ගාලා ව්‍යාපාරය ආයෙ පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. දේපල රක්ෂණයක වැදගත්කම තමයි අවදානමක් හානියක් ඇති වුණාම වන්දි ලබා ගන්න පුළුවන්. දෙවෙනි එක ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යාමට වැදගත් වෙනවා. තුන්වෙනි එක තමයි පුතේ ව්‍යාපාර ආරම්භ කරන්න ව්‍යාපාරිකයෝ පෙළඹෙනවා. සමහර අය බිස්නස් කරන්න කැමති නෑ. ඇයි? අම්බු මට නම් බෑ ඕක කරන්න. ඕ මේ වාහන එහෙම අරගෙන ඕවා මේ අතුරුකට ලක් වුණොත් එහෙම ඕවා හානි වුණොත් ඕවා මේ පාඩුව ඊට පස්සේ අතේ තියෙන සල්ලි ටිකක් නැති වෙනවා. එහෙම කියලා සමහර අය කැමති නෑ ව්‍යාපාර පටන් ගන්න. අපි දන්නේ නැහැ ওই පැත්තේ බිස්නස් කරලා හදිස්සිය ගම් වතුරක් අත්තාවොත් සුළුසුළුමක් අත්තාවොත් ඔක්කොම ව්‍යාපාර ඉවරයි. මිනිස්සු පෙළවෙන්නේ නැහැ පුතේ. හැබැයි රක්ෂණ ආයතන ඉන්නවා ඒවට මොකක් කරන්නද? අවධානම බාරගන්න. රක්ෂණ ආයතන ඉන්නවා. ඔයා බිස්නස් එක කරන්න. බය වෙන්න එපා. අපි ඉන්න මොන හරි වුණොත් අපි වන්දි දෙන්න. අන්න මිනිස්සු දැන් පෙළවෙනවා ව්‍යාපාර කරන්න. එහෙනම් පුතේ අවධානම බාරගන්න රක්ෂණ ආයතන හින්දා ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ආරම්භ කරන්න පෙළවෙනවා. ඒ විතරක් නෙවෙයි. පුතේ ජාත්‍යන්තර වෙළඳාමට නැත්නම් අපි කියමු විදේශ වෙළඳාමට මේ රක්ෂණය ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැක්ක මේ ළඟදී ඔයගොල්ලෝ මේක අහලා නැත්නම් මේ ළඟදී ගිනිගත්ත නැවක් මොකද? එක්ස්ප්‍රස් පර්ල් එක්ස්ප්‍රස් මොකද නැවක් ගිනිගත්තානේ නේද? එක්ස්ප්‍රස් පර්ල් හරි පර්ල් එක්ස්ප්‍රස් හරි. එතකොට නැවක් ගිනිගත්තා. ඒ නැවේ තිබිලා ගොඩාක් බඩු විනාශ වුණා. ඉතින් මේ බඩු වල පාඩුව කවුද දන්නේ? පුතේ දැන් මගේ බඩු වගේක් තිබුණේ නෑ මේ. දක්ෂ ගානක බඩු වගේ. මාර වැඩේ උනේ නැව ගිනිගත්ත බඩු විතරයි. මට සල්ලි අපරාධ මගේ සල්ලි. රටට සල්ලි අවල ගෙන ජපානට සල්ලි අවල ගෙන්නුවා. එතකොට පුතේ අන්න මගේ ඒ හානි වෙච්ච බඩු වලට රක්ෂණ ආයතනේ රක්ෂණයක් මම අරගෙන තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. සල්ලි ගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ජාත්‍යන්තර වෙළඳාමේදී ඔය මුහුදු හරහා බහන්න ප්‍රවාහනයේදී ගොඩක් මේ රක්ෂණය වැදගත් වෙනවා. ඔයගොල්ලන් අහන්නත් ඇති නැව ගිනි ගැනීමෙන් අපේ සමුද්‍ර කලාපයට නැත්නම් අපේ මුහුදු සම්පත් වලට ගොඩාක් හානි වුණානේ පුතේ. එතකොට මේ හානියට අදාළ අපි වන්දි ගන්න එපේ. ඒ වන්දි අපිට දුන්නේ නැව රක්ෂණ සමාගම. ඒ නැව රක්ෂණය කර තිබුණු කම්පැනි. දැන් මේ නැවේ අයිතිකරුවෝ නෙවෙයි සල්ලි දෙන්නේ. ඒ නැවට ඒගොල්ලෝ රක්ෂණයක් කරන් තියෙනවා. අදිශ්‍ය නැව ගිනි ගත්තොත් කියලා ඒගොල්ලෝ රක්ෂණයක් කරන් තියෙනවා. ඒ නිසා රක්ෂණ කම්පැනි එක මේගොල්ලන්ට සල්ලි දෙනවා. අපිට ලංකාවට සල්ලි දෙනවා. ඒ නිසා අන්න ඒ වගේ දේවල් එනම් විදේශ වෙළඳාමටත් මේ රක්ෂණය ගොඩාක් ඉවහල් වෙනවා. හොඳයි. ඔන්න මම දැන් දේපල රක්ෂණය ගැන තමයි ඔය කියලා දුන්නේ. දැන් අපි බලමු ජීවිත රක්ෂණයේ දේපල රක්ෂණයේ තියෙන වෙනස්කම්. අවසාන කොටස. විභාගෙදී තව වැදගත් කොටසක් තමයි ජීවිත රක්ෂණයේ දේපල රක්ෂණයේ තියෙන වැදගත්කම්. මේ වෙනස්කම්. ඒක විභාගෙදී යනවා. උදේ ජීවිත රක්ෂණයේදී ඔයාලට මම කිව්වා හානිපූර්ණ මූලධර්මයේ අදාළ වෙන්නේ නැහැ. හානියක් වුණොත් නැවත යථා තත්ත්වයට පත් කරන්න බෑනේ. ඒ නිසා ජීවිත රක්ෂණයේදී හානිපූර්ණ මූලධර්මයේ අදාළ වෙන්නේ නැහැ. හැබැයි දේපල රක්ෂණයේදී හානිපූර්ණ මූලධර්මයේ අදාළ වෙනවා. පළවෙනි වෙනස. ඊළඟ එක ජීවිත රක්ෂණයේ පුතේ දිගු කාලීනයි. අවුරුදු 20කට මම කිව්වා දාමකේ. අවුරුදු 20ක්. හැබැයි දේපල රක්ෂණයේ දිගු කාලීන නැහැ. කෙටි කාලීන. අවුරුද්ද. සාමාන්‍ය වාහනයක රක්ෂණය අවුරුද්ද. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂණය කරනවා. ඔයාලා දැකලා ඉතින් පාර යනකොට මේ පොලිසිය මාවල අස්තර වෙලා ඇඟිල්ල බලාගෙන ඉන්නකොටද? ඩග්ගල පැනලා වාහන නවත්තලා ලයිසන්ස් ඉන්ෂුරන්ස් බලනවා. අපි කියන්නේ ලයිසන්ස් ඉන්ෂුරන්ස් තමයි යන්නේ කියලා වාහන යනකොට. ඇයි ඉන්ෂුරන්ස් එක හැමදාම බලන්නේ? හැමදාම බලන්නේ කල්ලිකුත් වෙලාද කියලා. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරනවා. ඉන්ෂුරන්ස් එක වළංගු වෙන්නේ අවුරුද්දකට විතරයි. අපි වාහනයකට ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් රක්ෂණයක් දැම්මොත් ඒ රක්ෂණ කම්පැනිය ඒ අවදානම් බාරගන්නේ අවුරුද්දකට. ඒ අවුරුද්ද ඇතුලේ අවදානමක් වුණොත් හානියක් වුණොත් සල්ලි දෙන්නවා. අවුරුද්ද ඉවර වුණාට පස්සේ සල්ලි දෙන්නේ. අපි හිතමු අවුරුද්ද ඉවර වෙලා වාහනයක් වුණා කියලා. එතකොට සල්ලි දෙන්නේ. ඒ නිසා මතක තියාගන්න එකක් තමයි මේක දිගු කාලීන. දිගු කාලීන ජීවිත රක්ෂණය දිගු කාලීන.
හැබැයි දේප රක්ෂණය කෙටි කාලින. ඊළඟ එක සර් කිව්වා යන මතකද? අදිසියවත් මේ පුද්ගලයා මිය ගියේ නැත්තම් අපි දැන් ගන්නේ මිය ගියොත් ජීවිත රක්ෂණයේදී පුතේ ජීවිතේ නැති වුණොත් යකඩ අයන වන්දි දෙනවා කියන එක ගන්න. එතකොට පුතේ මැරුම් නැත්තම් අන්තිම වෙනකන් හිටියොත් අවුරුදු 20 වෙනකම් හිටියොත් එයා දාපු සල්ලි එයාට ප්‍රතිලාභයත් එක්ක ගන්න පුළුවන් පොඩියත් එක්ක ගන්න. හැබැයි දීප රක්ෂණය හෙම්බේ. වාහනේ ඇකුත් නැහැ කියලා සල්ලි ආයි දෙනවද? එහෙම දෙන්නේ නැහැ. වාහනේ අපි හප්ප ගත්තේ නැහැ කියලා අපිට සල්ලි දෙන්නේ ආයි. එහෙනම් සර් හප්පලා දාන්න. එහෙම කරන්නේ පිස්සු එහෙම හප්පන්නේ නැහැ නේද? නිකන් වාහනේ හප්ප ගන්න. පුතේ බැරි වෙලාවත් අපේ වාහනේ අපේ හැප්පුන්නේ නැත්නම් මේ අවුරුද්දේ අපි රක්ෂණ සමාගමේ මුකුත් ගත්තේ නැහැ කියලා අපිට අර දාපු රක්ෂණ සල්ලි ආයි දෙන්නේ නැහැ. හරිද? ඊළඟ එක තමයි ජීවිත රක්ෂණයේදී පුතේ ඒ ඔප්පුවේ වටිනාකම තීරණය කරන්නේ අපි. මම කියන්නේ ගෙවීමේ හැකියාව නෝ තීරණය නෙමෙයි. මට සල්ලි තියෙනවා නම් මට පුළුවන් ලොකු ජීවිත රක්ෂණයක් දාන්න. මට එච්චර ඉතින් සල්ලි නැත්නම් මට පුළුවන් මේ පොඩි ජීවිත රක්ෂණයක් දාන්න. මගේ ගෙවීමේ හැකියාව නෝ මට පුළුවන් රක්ෂණ ඔප්පුවේ වටිනාකම තීරණය. හැබැයි දීප රක්ෂණය හින්දේ. උපරිම රක්ෂණය කරන්න පුළුවන් දීපලේ කාණ්ඩ විතරයි. උපරිම දීප ලක්ෂ 50යි නෝ වාහනේ ලක්ෂ 50 විතරයි. කෝටියයි නම් කෝටිය විතරයි. එතනින් එහා රක්ෂණය කරන්න බෑ. හැබැයි මේකේ සීමාවක් නැහැ. තමන්ගේ හැකියාව නෝන තරම් රක්ෂණය කරන්න. එතකොට ඊළඟ එක තමයි පුතේ ජීවිත රක්ෂණයේදී අපිට ත්‍යාග මුදල් දීමනා කොමිස් ඔය ටික දේවල් හම් වෙනවා. ළමයින්ගේ විවාහ සමත්වීම්වලදී උත්සවවලදී එක දේවල් වලදී සල්ලි හම් වෙනවා. මේ වෙදී එහෙම දෙන්නේ. ඔයා වාහන රක්ෂණයක් ගත්තා කියලා ඔයගොල්ලන්ගේ අක්කගේ වෙඩින් එකට සල්ලි ගන්න පුළුවන්. එහෙම හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් ඔයාට ඔන්න මම දැන් කිව්වා ජීවිත රක්ෂණයයි දේපල රක්ෂණයයි අතර තියෙන වෙනස්කම් කීපයක්. හරිද? පාඩම උතනින් තමයි අවසාන වෙන්නේ. පාඩම සම්පූර්ණයෙන්ම අවසාන වෙනවා ඔන්න ඔය කොටස. එහෙනම් මම අද දවසේදී ඔයාලට කියලා දුන්නා උපකාරක සේවා ගැන පොඩි කිටි හැඳින්වීමක්. ඊට ඒ රක්ෂණය කියන්නේ මොකක්ද කියලා දුන්නා. රක්ෂණ ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා දුන්නා. ඊළඟට රක්ෂණය සම්බන්ධ පාර්ශව කියලා දුන්නා. ඊළඟට රක්ෂණ මූලධර්ම තුන ගැන කියලා දුන්නා. ඊළඟට ජීවිත රක්ෂණය ගැන කියලා දුන්නා. දේපල රක්ෂණය ගැන කියලා දුන්නා. ජීවිත රක්ෂණය සහ දේපල රක්ෂණය අතර තියෙන වෙනස්කම් ගැන කියලා දුන්නා. එහෙනම් ඔයාලා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා කරන්න තියෙන්නේ මේ පාඩමට අදාළ ඔයාගේ තියරි නිබන්ධන පාඩම් කරන්න. ඒ වගේම ඔයාගේ අච්චුපත පාඩම් කරගන්න. අද දවසේම පුළුවන් නම් කරගන්න. එතකොට ඔයාට මේ පාඩම නැවත බලන්න අවශ්‍යතාවයක් වෙන එකක් නේ. මොකද මේ අපි පළවෙනි වතාවට නෙවෙයි උගන්වන්නේ. මේ උගන්වන්නේ දෙවෙනි වතාවට. හරිද? මේ පාඩම මේක කලින් උගන්වලා තියෙන පාඩම. එතකොට අපි ආයෙත් පන්තිය පැවැත්වෙනවා ඉරිදා දිනයේදී. ඉරිදා දිනයේදී අපි ඔන්ලයින් ක්විස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍රය ඔන්ලයින් ක්විස් ආකාරයට. ඊට පස්සේ සතියේදී අපි සෙකන්ඩ් පේපර් එකක් කරමු. හරිද? එහෙනම් ඔයාලට ඉදිරි දිනයන් ගැන දැනුම් දෙන්න පන්ති පැවැත්වෙන දේවල් වල නිවේදන. එහෙනම් අපි ලබන සතිය හැමෝටම ආයුබෝවන් උස්සන්න තියෙනවා. අයිබෝවන් සර්. I Bhuvan sir. Thank you, sir. අයිබෝවන් සර්.